කියන්නේ අපි සම්පූර්ණ අද ලෙක්චර් එක අද ලෙසන් එක රෙකෝඩ් කරලා කොහරි අප්ලෝඩ් කරලා ඔයාලට බෙදා ගන්න. මොකද කාට හරි සම්බන්ධ වෙන්න බැරි වෙනවා නම් ඒකට උත්තරයක් විදියට. ඉතින් ඒක නිසා අපි before this start මෙන්න මේ instructions ටික අපිට වැදගත් වෙවි මේ වැඩේ කරගෙන යන්න. ඉතින් මුලින්ම කියලා දෙන්න ඕන කියන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි මම කවුද කියන එක. මොකක්ද ඔබට ඉංග්‍රීසි උගන්වන්න මට තියෙන සුදුසුකම. මොකද අපි මේ පාර්ලිමේන්තුවට හෝ වෙනත් ආයතනයකට මහජන නියෝජිතයන් තෝරගනිද්දී මන්ත්‍රීවරු තෝරගනිද්දී සුදුසුකම් බැලුවේ නැති වුණාට ඔබ මේ ඔබට මොන හරි විෂයක් ඉගෙන ගන්න යද්දී මොන හරි පාඨමාලාවක් කරන්න යද්දී ඔබ බලන්න ඕන ඔබට උගන්වන කෙනාට මොකක්ද තියෙන සුදුසුකම, what are the qualifications, educational and professional qualification and other skills මොනවද තියෙන්නේ ශිෂ්‍යයන් පිරිසකට උගන්වන්න. ඒක අවශ්‍ය වෙන. ඒක නිසා මම කැමතියි මම වෙන හඳුන්වලා දෙන්න දන්න අය ඉන්න පුළුවන්. මොකද මම මේ ක්ලාස් එක කරනවා කියලා නෝට් එක දාලා ඉවර වෙලා ඒකට ලැබිච්ච ප්‍රතිචාරත් එක බලද්දි ගොඩක් හිටියේ මම දන්න පර්සනලි දන්න අය, ඒ වගේම දන්න හඳුනන අය සහ නොදන්න අයත් ගොඩක් හිටියා. ඒක නිසා මම යාළගේ බෑග්ග්‍රවුන්ඩ් එක පරීක්ෂා කරලා බලද්දි හිතුණා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා පටන් ගන්න. මගේ නම ජනරංග අවිජේන්ද්‍ර දේවසුරේන්ද්‍ර. මගේ අධ්‍යාපනය ලැබුවේ මගේ බේසික් මගේ ප්‍රයිමරි এডুকেෂන් මොටාගෙදර කරන්දර මොටාගෙදර බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ මගේ සෙකන්ඩරි and এডুকেෂන් A level දක්වා මම අධ්‍යාපන ලැබුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. ඊට පස්සේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය රුහුණ විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් and ෆයිනෑන්ස් ෆැකල්ටි එකේ. ඊට පස්සේ මගේ දැන් පෝස්ට් ග්‍රැජුවේට් එක එහෙම නැත්නම් මාස්ටර්ස් සම්පූර්ණ කරගෙන ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒක තමයි මගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්. ඉංග්‍රීසි පැත්තෙන් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ සමූහයකට වගේ මටත් ගොඩක් වෙලාවට මේ සමහරවිට ඔබට එහෙම නොවෙන්නත් පුළුවන්. මේ O level විතර වෙනකන් අපි කාටවත් ඉංග්‍රීසි බෑ. මොකද ලංකාවේ එඩියුකේෂනල් ස්ට්‍රක්චර් එකේ තියෙන ප්‍රශ්නයක් දෝ නැත්නම් අපේ තියෙන පර්සනල් ප්‍රශ්නයක් දෝ අර මම අර ලෙසන් එක පටන් ගනිද්දි කිව්වා වගේ මේ අපිට ගුරුවරු උගන්වුවේ සම්පූර්ණ ඉංග්‍රීසියෙන්. එහෙමත් නැත්නම් අපි මේ මම කිව්වේ මේ සුද්දන්ගේ දරුවෝ විදිහට හිතාගෙන ඉංග්‍රීසි උගන්වපු නිසා දෝ අපිට මේ ඉංග්‍රීසි එක පැත්තකින් එපා වුණා. අනිත් පැත්තෙන් අපිට ඉංග්‍රීසි තේරුනේ. කොහොමද මම පුද්ගලිකව ඉංග්‍රීසි භාෂාව හදාගන්නේ O level කරලා ඉවරලා මම අදටත් සිපත් කරනවා මාතර ඉංග්‍රීසි ස්කූල් එක. මම තමයි අපේ ඇපසර්ගේ පන්තියෙන් තමයි අපි ඉංග්‍රීසි වලට පළවෙනි පියවර තිබ්බේ. ඊට පස්සේ තව මාර්ග වලින් විවිධ අධ්‍යාපන ආයතන වලින් එතෙන් පටන් ගත්තු ඉංග්‍රීසි අධ්‍යාපනයේ බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය දක්වා යන්න පුළුවන් වුණා. ඒ නිසාම ඉංග්‍රීසි භාෂාව උගන්වන්න, ඉංග්‍රීසි භාෂාව හදාරන්න ආයතනික මට්ටමින් ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ විදිහට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒ නිසා මම හිතනවා මම ඉංග්‍රීසි ඉගෙන ගන්න පාවිච්චි කරපු ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස්, ඇක්ටිවිටීස්, ඒ වගේම මම පාවිච්චි කරපු බිහේවියරල් චේන්ජස් අපේ මගේ භාවිතාමය වෙනස් කිරීම එක්ක ඔබ ගමනක් ගියොත් දැන් මේ ඔබට තියෙන ඉංග්‍රීසි ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම කැමතියි මේ වැඩේ එහෙම කරගෙන යන්න. ඉතින් මේ වැඩේ කරන්න පටන් ගන්න මොහොතේ මම කියන්න දෙයක් තියෙනවා. මේ චුට්ටක් අද කාලගුණෙත් එච්චර හොඳ නෑ. ටිකක් පැත්තකින් වහිනවා, තාක්ෂණික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හදිසියවත් කනෙක්ෂන් ලොස්ට් වුණොත් එහෙම රැඳිලා ඉන්න අපව රීකනෙක්ට් වෙනකම්. ඒක නිසා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ විදිහට ඔබ රැඳිලා ඉන්න MS Team මේ මීටින් එකේ රැඳිලා ඉන්න මම අපව රීකනෙක්ට් වෙනකම් එකත් මතක තියාගන්න. මම හිතන්නේ මේ මම කතා කරන දේ මම කියන දේ ඇහෙනවා ඇති. කවුරු හරි unmute කරලා මට කියන්න can you hear me properly? Yes. Thank you very much Madhuchani. Thank you very much Dasindu. හරි. ඉතින් කොහොම හරි දැන් ඔබට ඇහෙනවා. ඒක නිසා මට විශ්වාසයි මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා. මම අද පළවෙනි දවසේ මම කියන්නම් plan එකක් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද අපේ අරමුණ මේ වැඩේ කරගෙන යද්දී මම කියන්නම් plan එක මොකද්ද කියලා. විශේෂයෙන්ම මම මේ ක්ලාස් එක තොරතුරු ගදින් කියන්නේ registration process එක ඉවර වුණාට පස්සේ මම බැලුවා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න අය කවුද කියලා. ඒකට අවුරුදු 12 ඉඳන් අවුරුදු 51 දක්වා අය ඉල්ලලා තිබුණා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ලංකාවේ විවිධ පැතිවලින් විතරක් නෙමෙයි ඉතාලියේ රෝම නගරයේ ඉන්න ලංකාවේ
අය ඒ වගේම මැද පෙරදිග ඉන්න අය දකුණු කොරියාවේ ජීව රැකියා කරන අය පවා එළියම් කළා තිබුණා මේ කෝස් එකට ජොයින් වෙන්න. ඉතින් ඒක නිසා මට තේරුණු දෙයක් තමයි we have a big issue with the English language. ඒ කියන්නේ බරපතලම කාරණේ තමයි මේ කෝස් එකට ඇප්ලයි කරපු රෙජිස්ට්‍රේෂන් process එක ෆලෝ කරපු බොහෝ දෙනෙක් අති බහුතරයක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාලය අවසන් කරපු පශ්චාත් උපාධිය හදාරන අය වීම. ඒක නිසා කොතනද ඉෂුව එක තියෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඔයාලා දැන් පන්තියට සම්බන්ධ වෙලා හිටිද්දි මේක ඉන්නවා අවුරුදු 12 ශිෂ්‍යයොත් ඉන්නවා මේක අවුරුදු 51 ශිෂ්‍යයෝ ඉන්නවා. ඒක නිසා විවිධ අධ්‍යාපන මට්ටම් වල විවිධ වයස් මට්ටම් වල ඉන්න නිසා we have to think about all the students and their background, their capacity, their time management, their effectiveness, efficiency. මේ දේවල් අපිට අමතක කරන්න බෑ. ඒක නිසා අපි පොඩ හදාගමු. ඉතින් මම ෂෙයා කරන්නම් මගේ ප්‍රසන්ටේෂන් එක අද පාඩම වෙනුවෙන් සූදානම් කරපු. Can you see my presentation? Yes. Yes, sir. Okay, thank you. Hari. So, online English class introduction. So you can see the introduction with colored letters with different colors. The purpose of coloring with the different color match and different letters. මගේ බලාපොරොත්තු උනේ මේකේ introduction කියන එක විවිධ පාට වලින් සහ විවිධ අකුරු වලට වෙනස් පාට පාවිච්චි කරලා ඔබට පෙන්වන්න. මොකද මෙතන ඉන්නවා diversified group එකක්. ඒ කියන්නේ වෙනස් මම කලින් කිව්වා වගේ විවිධ වයස් වල විවිධ අධ්‍යාපන මට්ටම් වල අය ඉන්න නිසා එයාලට මේ ලෙසන් එක බොහොම වැදගත් වේවි. මේක කොහොමද කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ common English course එකක් වගේ common English class එකක් වගේ එක විදියට කරගෙන යන්න. ඒක නිසා අපිට මේ තියෙන පැන්ඩමික් කන්ඩිෂන් එකත් එක්ක සිද්ධ වෙනවා ඔන්ලයින් এডুকেෂන් වලට ඩිෆෙන්ඩ් වෙන්න. ඒ මත තමයි හැමදේම කරන්න වෙන්නේ. ඒ වගේම දැන් මේකේ අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේක ඔන්ලයින් ඇකඩමික් මූඩ් එක යන නිසා මෙතනදී අපිට සිද්ධ වෙනවා එකිනෙකා හම් වෙන්නේ නැතත් අපිට මේ ක්ලාස් එක හැකියපමණින් ඉන්ටරැක්ටිව් විදියට ඔයාලා සහ මම සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යන්න. ඒක නිසා එතනදී මම බලාපොරොත්තු වෙන දෙයට බාධාවක් නොවෙන්න මේ වැඩේ කරගෙන යමු කියලා මම ඔබට යෝජනා කරනවා සප්පරයක් දෙන්න. හරි. ඉතින් මම මේ improve online academy කියන සංකල්පයක් මේකට හැදුවෙත් improve කියන නමෙත් පාවිච්චි කරලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි දන්නවා improve කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් improve වර්ධනය කරනවා කියන එක. නමුත් මේ improve වෙනුවට IMPROVE කියන improve වෙනකොට improve කියන පාවිච්චි කරේ මෙතනදී නම විදියට ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරනවා කියන එක. ඔබගේ ඉංග්‍රීසි knowledge එක enhance කරනවා මේ කියන concept එක ඇතුළේ. ඒකයි improve වෙනුවට improve online academy කියන වචනය පාවිච්චි කරේ. මම හිතන්නේ පැහැදිලි ඇති. අපි යමු මෙන්න මේකයි basic details online අපේ ඉංග්‍රීසි පන්තියේ basic details වෙන්නේ මේකයි. අපි බලාපොරොත්තු වෙනවා හැම සෙනසුරාදාකම මොන හරි නොවැළක් විය හැකි හේතුවක් නොවුනොත් every Saturday 7 PM to 9 PM we expect to conduct this class as usual. අපි පාවිච්චි කරන platform එක එමත් අපි පාවිච්චි කරන මෘදුකාංගය වෙන්නේ mostly MS Team වෙන්න පුළුවන්. සමහර විට activities කරද්දී වෙන වෙන quiz කරද්දී assessment කරද්දී මොන හරි exam එකක් එහෙම තිබ්බොත් කරද්දී අපිට වෙන වෙන platforms පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. So basically mostly we are using MS Team software. Therefore you have to practice and you have to be friend with the appearance and the customization mode of the MS Team software. ඒක නිසා මේ
මම අතරින් පතර කියන ඉංග්‍රීසි කාරණා කියන්නේ මේ මම කරන්නේ ඉංග්‍රීසි ක්ලාස් එකක් කියන එක මට මතක් කරගන්න සහ මේ ඔබට සමහර වචන හුරු කරන්න. ඒක නිසා ඒක ඉස්සර ගණන් ගන්න එපා. තේරෙන්නේ නැත්නම් සමහර ඒවා තේරෙන්නේ නැති පැත්ත ඇතරලා දාලා තේරෙන දේ විතරක් ග්‍රහණය කරගන්න. අනිත් පැත්තෙන් මම ගොඩක් වෙලාවට මම මොනවා ඉංග්‍රීසි වාක්‍යයක් කිව්වොත් වචනයක් කිව්වොත් ඒකේ සිංහල වාක්‍යයක් සිංහල වචනයක් ඔබත් එක්ක බෙදාගෙන අපි දන්න දේවල් සීමා සහිත වෙන්න පුළුවන්. මමත් ඉංග්‍රීසි භාෂාවේ සමස්තය දන්නේ නැහැ. අපි දන්න ප්‍රමාණය මම හිතනවා අපි වෘත්තියක් කරගෙන යන්න අධ්‍යාපනයක් ලබන්න මොන හරි විශේෂ කෝස් එකක් ෆලෝ කරන්න එදිනදා ජීවිත ගත කරද්දී තව කෙනෙක් එක්ක කමියුනිකේට් කරගන්න රැස්වීමක කතා කරන්න ඒකට අවශ්‍ය නොලෙජ් එක අපි ළඟ තියෙන ඕන කියලා විශ්වාස කරන නිසා සහ ඒක මම ළඟ තියෙන නිසා මම හිතනවා මේ කතා කරන විදිහත් එක්ක ඔබට අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ සෙනසුරාදා 7 සහ 9 තමයි අපේ බේසික් ටයිම් එක ප්ලැට්ෆෝම් එක MS Team ලර්නින් මූඩ් එක අපි පාවිච්චි කරන මේ පන්තියේදී දවසට පැය දෙකක් වුණත් මාසෙට දවස් 4ක් පැය 8ක් වගේ කාලයක් වුණත් අපි පාවිච්චි කරනවා ඔන්ලයින් ලෙක්චර්ස්. ඒ කියන්නේ මේ විදිහට ඉන්ටරැක්ටිව් ඩිස්ටන්ස් ලර්නින් ලෙක්චර් ක්‍රමවේදය පාවිච්චි කරනවා කියන ඇසෙස්මන්ට්. මේ අතරදී මම මේක මේ ඩිස්ටන්ස් ලර්නින් ක්ලාස් එකක් වුණත් මේක ඇසෙස්මන්ට් නොකර ඉන්න බෑ ඔබට. ඔබට මේක ඇත්තට ඉස්සරහට යන්න නම් ඇසෙස්මන්ට් දෙනවා. ඒ කියන්නේ අසයින්මන්ට් දෙනවා. ඒක කරන්න වෙනවා. ඒවට ලකුණු ගන්න වෙනවා. ඒවා මම ග්‍රේඩ් කරනවා. ඒ ලකුණු ඔබත් එක්ක බෙදා ගන්නවා. සමහරට ඔබේ ලකුණු අනිත් පැත්ත එක්කත් බෙදා ගන්න වෙන්න පුළුවන්. ඒ වගේ we have to follow the assessment mood and learning mood with comprehensive manner. Activities දෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට පුංචි නාට්‍ය කොටස් කරන්න වෙන්න පුළුවන්. conversations යන්න පුළුවන්. videos බලන්න වෙන්න පුළුවන්. ඒ වගේ interactive activities දෙන්න පුළුවන්. ඒක quiz. ඔබට මේ මොහොතේ මම quiz එකක් open කරනවා. දැන් මෙන්න මේ app එකට ගිහිල්ලා මෙන්න මේ link එකෙන් ගිහිල්ලා මේ quiz එක fill කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ fill කළා. ඒ වෙලාවේ ඔබට කොච්චර ලකුණු තියෙනවද කියන තැනට අන්න ඒ වගේ මේක නිකන් ඉංග්‍රීසි පන්තියක් විතරක් නෙමෙයි. So we are trying to do this as I mentioned earlier with a different way with activities, quiz, assessments and online lectures. So එපා වෙන්නේ නැති වෙන මේක ඔබට ආස හිතෙන විදිහට කරන්න මම උපරිම උත්සාහ කරනවා. නමුත් කියනවනේ මම හිතන්නේ මම අන්තිමට ඉංග්‍රීසි භාෂාව ශිෂ්‍යයන්ට පන්තිවල උගන්වන මට්ටමට ගියොත් එම 2014 අවුරුද්දේ මම අන්තිමටම ක්ලාසස් කරලා තියෙන නිසා අවුරුදු 6කින් තමයි නැවතත් මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක උගන්වන තැනට ඇවිල්ලා හිටියේ. මොකද පහුගිය දවස්වල හිතුණා මේක මෙම දෙයක් කරන්න ඕන කියලා. විශේෂයෙන්ම අපි මේ රටේ විදහාස් අධ්‍යාපනය ලැබපු මිනිස්සු විදියට මොන හරි දෙයක් කරන්න ඕන කියලා හිතුණා. මේ වෙලාවේ භාෂා ප්‍රශ්නය බරපතල විදියට බලපාලා තියෙන නිසා කොහොමද ඊළඟට අපේ පොයින්ට් එක වෙන්නේ ග්‍රේඩින්. මේ තියෙන අකුරු මේ ප්‍රසන්ටේෂන් එක අකුරු බලා ගන්න පුළුවන්ද කියවන්න පුළුවන්ද? Can you read the letters, the font size or font type? Please unmute someone microphone. Yes. And let me know. Even in your smartphone, can you easily read the fonts? Yes, sir. Yeah, that's great. Thank you very much for your response. And so we move on to the grading. Thank you again. Grading අන්තිමට එක්සෑම් එකක් තියෙන බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේක මට පුළුවන්කමක් තිබුණොත් at the end of the course I tried to grant you a certificate, even a digital form or soft copy or hard copy of the certificate for the completion of this online English course. So මම තාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා එහෙම certificate එකක් වල digital certificate එකක් හරි නැත්නම් hard copy එකක් හරි දෙන්න. ඒකට final exam එකක් තියෙනවා. ඒක නිසා අපි ඒකටත් ඉස්සරහා කතා කරමු. මොකද course එකේ අන්තිමට බලාපොරොත්තු වෙනවා final exam එකක් තියන්න. ඊළඟට මෙතන ප්‍රධානම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම free. ඔබට තත් පහක්වත් වැය වෙන්නේ නැහැ මේකට සහභාගී වෙනවට. මම කලින් කිව්වා වගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන course එකක්. ඒකට ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට මේ lectures materials ගන්න පුළුවන්. මේ lectures මම record කරලා මම කිව්වා පහු මේවා share කරනවා. ඒක නිසා මේ share කරන දේවල් බලන්න පුළුවන්. ආයෙත් බලලා මේවල තියෙන දේවල් ඔබට ගන්න පුළුවන්. ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම free යන දෙයක්. හැබැයි අපිට සාමාන්‍යයෙන් අපිට තියෙන common practice එකක් තියෙනවා. නිකන් දෙන දේ invalid නැත්නම් value එකක් නැහැ වගේ හිතන practice එකක් තියෙනවා. අපි එහෙම වෙන්නේ නැතුව මේ නිකන් දෙන දේ වඩාත් හොඳින් practice කරන්න අපි මේක අපි බලමු මේ විදිහට ඉංග්‍රීසි කරලා. මේ විදිහට අපි සමහරට ඔයගොල්ලෝ එක විදිහට try කරලා ඇති.
ඩිප්ලෝමා කරලා ඇති, ක්ලාසස් කරලා ඇති, ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරලා ඇති. ඒත් ඔයාලට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තාම ග්‍රැබ් කරගන්න බැරි වුණා නම් තාමත් පිරිසක් ඉස්සරහා ඉංග්‍රීසි වචන 10ක් 15ක් කතා කරද්දී කකුල් දෙක මැඩලින් ගන්න මට්ටමේ නම් තියෙන්නේ. කවුරු හරි විදේශිකෙක් ඇවිල්ලා ඔබෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහුවම ටවුන් එක මැද නිකන් ටවුන් එක මැද නිරුවත් වුණා වගේ දැනෙනවා වගේ ගතියක් තියෙනවා නම් ඒක මේ හොඳ කරගන්න විදියක් තමයි අපි මේ බලන්නේ. අතරම මට මේ කෝස් එක රෙජිස්ටර් කරද්දී ලැබුණු පණිවිඩ අතර තිබුණ සමහරු කියලා තිබුණා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නැති නිසා ඉංග්‍රීසි හරියට පාවිච්චි කරන්න බැරි වෙච්ච නිසා සූසයිඩ් කරගන්න හිතනවා කියලා. හිතන මට්ටමක ඉන්න කියලා සමහරු වෙලා තිබුණා. සමහරු කියලා තිබුණා අධ්‍යාපනයේ ඉස්සරහට සමහර කෝර්සස් තියෙනවා කරන්න බෑ ඉංග්‍රීසි දැනුම නැති නිසා. අපි බලමු මේ කෝස් එකෙන් අපි බලමු ඔබට මේ දක්වා මගහැරුණු ඉංග්‍රීසි මොනවා හරි මට්ටමකට ගෙන්න ගන්න එක. ඉම්ප්‍රූව් කරගන්න එක ලෙවල් එකකට. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ෆ්‍රී දෙන මේ chance එක ප්‍රයෝජන ගන්න. මේක මහා කාලයක් යන එකක් නෑ. ගොඩක් වෙලාට මාස 3ක් හෝ 4ක් උපරිමයි මේ කෝස් එක. තමයි මම බලාපොරොත්තු වෙන්නේ උපරිම පැය 30ක පැය 40ක කෝස් එකක් තමයි උපරිම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ පැය 30 40 උපරිම මැනේජ් කරගන්න. මේ ක්ලාස් එක විවිධ ඒජ්ස් වල ඉන්න අයට මිනිමම් ලෙවල් එකේ ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන අයට තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මුල ඉඳන් පටන් ගමු. ඒ වගේම what I need from you මට ඔබේ පැත්තෙන් අවශ්‍ය දේවල් තමයි මේ ක්ලාස් එකට අනිවාර්යෙන් මේ තියෙන වෙලාවට සහභාගී වෙන්න. සහභාගී වෙන්න බැරි වුණොත් රෙකෝඩින්ග්ස් බලලා ඉගෙන ගන්න, එදා දෙන ඇක්ටිවිටීස් කරන්න. ඒ වගේම අද ඔබ පොතක් කරන් ආවේ නැත්නම් දැන් වාඩි වෙලා ඉන්නේ පොතක් නැතුව ගෙදර ඉන්න විදිහටම ඔය සරමක් ගැට ගහගෙන කාමරේට වෙලා හරි නැත්නම් ගෙදර වැඩ කර කර ඉන්න ඇදුම පිටින් වාඩිලා කොහේ හරි කොස්සත් තියාගන්න මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ. මම ඉල්ලනවා පොඩි දෙයක්. ඒ තමයි මේ දැන් කාප් ෂීට්ස් කොල කීපයක් හරි අතට ගන්න. හැබැයි ලබන සතියේ ඉඳන් ඔබට වෙනවා පොත් දෙකක් තියාගන්න. You have to keep two books for this class. One is for the grammar and grammar related topics. එක පොතක් grammar සහ grammar related topics වලට. අනිත් පොත අනිත් අපි කරන activities වලට spoken සහ vocabulary ඒ වගේ දේවල් වලට අනිත් පොත පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා පොත් දෙකක් තියාගන්න වෙනවා ප්‍රධාන වශයෙන්. අද ඔබගේ මට කලින් කියන්න බැරි වුණා. අද ගෙනාවේ නැත්නම් අපි මොන්ටිසෝරි මූඩ් එකෙන් පටන් ගමු. කමන්නේ පොත් දෙකක් තියාගෙන මේ වැඩේ කරගෙන යමු. හොඳට නෝට්ස් තියාගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි එකක් ග්‍රැමර් වලට සහ අනිත් එක අද ලෙසන්ස් වලට අපි පොත් දෙකක් තියාගමු. ඒ වගේම අනිත් දේ තමයි මේක මම දෙනවා ඇක්ටිවිටීස් හෝම්වර්ක්ස් දෙනවා. හෝම්වර්ක්ස් කරන මට පොත පෙන්වන්න විදියක් නැති නිසා මම කියනවා හෝම්වර්ක්ස් මම අද දෙන හෝම්වර්ක් එක ඊළඟ සතිය ඉවර වෙන්න කලින් ෆොටෝ එකක් ගහලා Facebook එකේ Improve English Academy online academy page එකට අප්ලෝඩ් කරන්න නැත්නම් ඊමේල් කරන්න. මම මේකට බලලා ඔයාලට ලකුණු දෙන්නම්. මම එහෙම කියනවා so you have to follow the instructions properly, thoroughly. You have to follow the instructions. Otherwise we will be unable to achieve what we are expecting to achieve. That's why I'm thoroughly say that. අපිට මේ ගමන යන්න නම් මේ කියන දේවල් හරියට කරන්න වෙනවා. මොකද මේක මම කියවනේ මෙතන විවිධ ඒජ්ස් වල ඉන්න අය හිටියට අපිට හැමෝටම එක මට්ටමකට වෙලා වැඩ කරන්න වෙනවා. හෝම්වර්ක්ස් කරන්න වෙනවා. මම vocabulary දෙනේම පාඩම් කරන්න වෙනවා. Tamanට අවශ්‍ය වෙලේවට ලකුණු දෙන්න වෙනවා. assessment දුන්නොත් ඒක කරන්න වෙනවා. quiz කරන්න වෙනවා. ඒක නිසා මේක අපි කරන්න පුළුවන්. එකට පන්තියක වාඩි වෙලා ඔයගොල්ලෝ හිටියේ නැති වුණාට මේ වැඩේ අපිට කරගෙන යන්න පුළුවන්. Can you agree with me? ඔයාලට මාත් එක්ක agree වෙන්න පුළුවන්ද? Unmute your microphone and agree. Yes, definitely. Yeah, great. Definitely. අනේ වචනේ සෑහෙන වැදගත් වෙනවා. So මම හිතන්නේ හැමෝටම agree වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන දේවල් ටික. ඒක නිසා අපි මම බලාපොරොත්තු වෙන්නේ ක්ලාස් එකට අනිවාර්යෙන් සහභාගී වෙන්න මේ ඇසෙස්මන්ට්ස් කරන්න. නෝට්ස් හරියට තියාගෙන මම හිතපු ගමන් කියනවා සමහරවිට මම කැමරා ඔන් කළා. කැමරා මට ඔයාලගේ පොත පෙන්වන්න කියලා ඒ වෙලාවට පිරිසක් ඉදිරියේ ලැජ්ජ වෙන්නේ නැති වෙන්න නෝට්ස් හරියට තියාගන්න. ඒ වගේම නෝට්ස් ටික වැදගත් වේවි කවදා හරි. මොකද අපි තවමත් අපි අවුරුදු 16 17 දී ඉංග්‍රීසි ඉගෙන ගත්තු නෝට්ස් still we are using and practicing. සමහරවිට මම මේ presentations වලට පවා මගේ පරණ පොත් එහෙමත් පාවිච්චි කරනවා. Because the learning methods there's no that we have learned long before, I think more than a decade, but they are not expired yet. තාම expire වෙලා නැහැ. ඒක නිසා ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මම ඊළඟ slide එකට යනවා. මොකද්ද අපේ goal එක? Our goal. මොකද්ද goal එකක් කියන්නේ?
can you explain in sinhala කාට හරි පුළුවන් සිංහලෙන් කියන්න goal එකක් අරමුණක් කියන්නේ මොකක්ද in sinhala if anybody can unmute the microphone and tell me what may be a goal අපේ ජීවිතේ මොකක්ද goal එකක් වෙන්න පුළුවන් මම කාගෙර නමක් කියන්නද නැත්නම් මේ ළඟා කර ගැනීමට අපේක්ෂිත යම් දෙයක් අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත යම් දෙයක් that's great the thing that we are expecting to achieve in the near future or somehow or yeah that's great තව අදහසක් ඉලක්කයක් ඉලක්කය a target a aim an aim yeah in single word great චතුර විදියට ඉංග්‍රීසි භාෂාව හැසිරවීම. හරි ඔව් ඒ කියන්නේ අපි දැන් මෙතන goal එක ස්පෙસિෆයි කරා අපේ මේ පන්තියේ අපේ අරමුණකට goal එක ස්පෙસિෆයි කරා fluently speak in english චතුර විදියට ඉංග්‍රීසි භාෂාව කතා කරේ හරි ඒ අරමුණු කීපයක් අපිට වුණ බොහොම ස්තුතියි thank you very much for your responses I highly appreciate your collaboration with that so අපේ අරමුණ our goal is to improve our english knowledge until we feel now I can do whatever with english ඒ කියන්නේ to improve අපි වර්ධනය කරගන්න එක our english knowledge එක අපේ english දැනුම until we feel අපිට දැනෙන තුරු කොහොමද now I can do whatever with english මට ඉංග්‍රීසි එක්ක දැන් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන තැන වෙනකම් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක තමයි අපේ අරමුණ වෙන්නේ cup sheet කොලයක් මොන හරි පොතක් හරි දැන් තියෙනවනම් please be kind enough to write down this goal ඉස්සරහින්ම ලියා ගන්න ඔයාලගේ අපේ අරමුණ මේ ස්ලයිඩ් එකේ දැන් දාලා තියෙන අරමුණ ලියා ගන්න to improve our goal to improve our english knowledge until we feel that now I can do whatever with english අපේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක මම විනාඩියක් දෙන්නම් ඒ විනාඩියේ ඔබ ලියා ගන්න finished තාම පෑන් හොයන්න යනවද කොළ හොයන්න යනවද yes yeah finished හරි එතකොට දැන් අපිට වෙනවා ඒත් එක්කම අපිට පුංචි challenge එකක් කරගන්න අපි අපිටම පුංචි අභියෝගයක් කරන්න වෙනවා මේ විදිහට පොඩක් S2 වහගෙන අපි කල්පනා කරමු ඔයගොල්ලෝ ඉන්න තැන if you can memorize if you can think for a bit by closing your eyes අපි අපේ ජීවිත කාලේ විවිධ තැන්වලදී ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නිසා ඒක අපිට හරියට පාවිච්චි කරගන්න බැරි වීම නිසා අපි විවිධ අපහසුතාවයන්ට මුහුණ දීලා තියෙනවා. It faced so many challenges, so many obstacles and very unpleasant moments we had to face since we are not keen on with the language, so-called English. ඒක නිසා අපිට දැන් තියෙන අවස්ථාවක් පුංචි අවස්ථාවක් මේ පැන්ඩමික් කන්ඩිෂන් එක ඇතුලේ ලැබෙන ඉඩ කඩ එක්ක මේ මොහොතේ කොහොම හරි පාවිච්චි කරලා සතියකට පැය දෙකක් පාවිච්චි කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න 10 පැය දෙක ඇතුළේ ඉගෙන ගන්න දේවල් සතියේ අනිත් දවස් ටිකේ ප්‍රැක්ටිස් කරන්න. ඒක නිසා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන ඔබ අපට අභියෝගයක් දෙන්න. ඉංග්‍රීසි භාෂාව මෙච්චර කාලයක් මට ප්‍රශ්නයක් වුණා. මෙච්චර කාලයක් මට අභියෝගයක් වුණා. දැන් මම සූදානම් අලුත් විදියකට තාක්ෂණය පාවිච්චි කරලා ගෙදර ඉන්න ගමන් මගේ කාලය වැය කරලා I'll do my best to challenge to the English and improve my knowledge. මෙන්න මේ ඔබ මේ අභියෝගය ඔබට දීලා ඉවර වෙලා අපි වැඩේ පටන් ගමු. එහෙනම් අපි වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ඉංග්‍රීසි කියන්නේ මේ විදිහට බොහොම ඉන්ටරැක්ටිව් කියන්නේ බොහොම ආකර්ෂණීය විදිහට ඉන්ටරැක්ටිව් මූඩ් එකකට ඉගෙන ගන්න පුළුවන් විෂයක්. පුංචි ඡායාරූපකින් කරේ. දැන් මම හිතන්නේ දැන් ඔබට පේනවා ඇති කන්ටෙන්ට් එක. Can you
read the content? Yes. ඉතින් හරි. මෙන්න මේක තමයි අපේ content එක. කියන්නේ මේ මම කිව්ව සාමාන්‍යයෙන් පැය 30 40 අතර කාලයක් අතර තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ course එක complete කරන්න. එතකොට මේ course එක complete කරන දවස් වෙද්දී මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන content එක, මේ කියන topics ටික, ඇත්තටම මේක topics කිව්වොත් වැරදි ඇත්තටම. මේ තියෙන elements ටික. අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඔබට improve කරගනිද්දී English language එක ඔබේ තියෙන capacity එක වැඩි කරගනිද්දී පහු කරන්න වෙන ඔබට collect කරගන්න වෙන elements ටික තමයි මේ තියෙන්නේ. පළවෙනි එක basic English grammar, මූලික ඉංග්‍රීසි grammar කොටස් ව්‍යාකරණ කොට. ඊට basic spoken English බලාපොරොත්තු වෙනවා කතන ඉංග්‍රීසි භාෂාව මූලිකාංග ඔබත් එක්ක කතා කරන්න. ඉදිරියේදී අපි කතා කරන්න වෙනවා, අපිට බොහෝ දේවල් හොයාගෙන යන්න වෙනවා. ඊළඟට how to make sentences, කොහොමද වාක්‍ය ගොඩනගන්නේ. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ අකුරු එකතු වුණාම හැදෙන්නේ වචන. ඉංග්‍රීසි භාෂාවේ නෙවෙයි ඕනම භාෂාවක අකුරු එකතු වුණාම වචන හැදෙනවා. with the collection of words වචන එකතු වුණාම හැදෙනවා වාක්‍ය, sentences. ඒක නිසා අපිට සිද්ධ වෙනවා වචන එකතු කරලා sentences හදන විදිහ. සමහරට මේ දැන් මේ තියෙන දේවල් ඔබට නිකන් මොන්ටිසෝරි ප්‍රශ්න ගන්න හිතෙන්න පුළුවන්. දැන් ඔබ ආවේ ටිකක් බරසාර ඉංග්‍රීසි ඔන්ලයින් කෝස් එකකට කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේ තියෙන මේ මොනවද මේ බේසික් දේවල් මට නිකන් වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් මම හිතනවා අපිට පොඩි ඉඳන් පටන් ගන්න වෙනවා මේ ප්‍රශ්නේ ගොඩ දාන්න. ඒක නිසා අපි කොහොමද මේ sentences හදන්නේ ඔබට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ පුළුවන් දේ ආපහු ප්‍රැක්ටිස් කරන්න මේක අවස්ථාවක් තියෙනවා. ඊළඟට how to write comprehensive sentences. අපි කියන්නේ වඩාත් විහිදුණු complex මාදිලි ප්‍රශ්න sentences වාක්‍ය වලට ලියන්නේ කොහොමද, ඒවා වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නේ කොහොමද, මේ වගේ ඒ ගැන ලොකුට හිතන්න එපා. මෙන්න මේ වගේ දෙයක් ඊළඟට අපි කරන්න බලාපොරොත්තු වෙනවා මේ course එක ඇතුලේ. තව how to write essays and articles. ඒක බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි. සිංහලෙන් නම් අපි හැමෝම හරි දක්ෂයි essays ලියන්න. ඉස්කෝලේ කාලේදී අපි රචනා ලියලා ලකුණු අරන් තියෙනවා. ඒ ගුරුවරුන්ට තරු පේන්නේ. හැබැයි මේ ඉංග්‍රීසි භාෂාවෙන් අපිට essays ලියන්න ගියාම පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒක නිසා මේ එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවට උත්තරයක් විදියට අපි කතා කරනවා කොහොමද essays ලියන්නේ සහ articles ලියන්නේ, රචනා ලියන්නේ සහ ලිපි ලියන්නේ කොහොමද කියන එක අපි ප්‍රැක්ටිස් කරන්න යනවා. එතකොට තේරෙනවද දැන් basic English grammar spoken හදා ගන්නවා අපි. essay sentence ලියන්න පටන් ගන්නවා. sentences ලොකු sentences එකතු කරන්න ලොකු sentences ලියන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි sentences එකතු කරලා essays සහ articles ලියන්න පටන් ගන්නවා. එතකොට අපිට පුළුවන් දිගින් එක කියලා යමක් ලියාගෙන මොන හරි විදියකින් අපේ මේ තියෙන grammatical ප්‍රශ්න English writing mood එකේ තියෙන ප්‍රශ්න හදා ගන්න පුළුවන් වෙනවා. So our next element is general conversations. අපි කියන්නේ පොදු විවහාරයේදී පාවිච්චි කරන dialogues වෙන්න පුළුවන්, conversations වෙන්න පුළුවන්, in meetings වෙන්න පුළුවන්. So community dialogues. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් දෙන්නෙක් අතර ඇති වෙන සහ පිරිසක් අතර ඇති වෙන සාකච්ඡාවකදී කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ, මොන වගේ වචනද පාවිච්චි කරන්නේ, මොන වගේ වාක්‍යද පාවිච්චි කරන්නේ, මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා general conversations අතරේ කතා කරන්න. ඒ වගේම writing emails and letters. මේකත් තවත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. පුද්ගලිකව මටත් පවා තිබුණු ප්‍රශ්නයක්. ඔබ රාජකාරී කරන්නේ ගොඩක් වෙලාවට සිංහල භාෂාවෙන් වැඩ කරන ආයතනයක නම් නැත්නම් වෙන භාෂාවකින් වැඩ කරන ආයතනයක නම් definitely you will face the same problem. It's like me to writing emails and letters. හැබැයි ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් ඊමේල් එකක් ලියන්නේ කොහොමද, ලෙටර් එකක් ලියන්නේ කොහොමද, ඒකේ තියෙන ක්‍රම කොහොමද, ඒකේ විවිධ මට්ටම මොනවද පාවිච්චි කරන්න පුළුවන් ලස්සන වාක්‍ය රටා, මේව දේවල් අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න. ඒ වගේම තමයි using English in social media. මේකත් බොහොම වැදගත් දෙයක්. මේක optional. ඔබට අවශ්‍ය නම් විතරක් මම මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාලයක් තිබුණොත් කොහොමද social media ඇතුලේ ඔබ ඉංග්‍රීසි පාවිච්චි කරන. ඔබ දැනටමත් social media වල ඉන්න කෙනෙක් නම් සමහර විට දැන් කාලයක් තිස්සේ සිංහලෙන් දාලා සිංහලෙන් post දාලා සිංහලෙන් දේවල් ලියලා එහෙම ඉඳලා එකපාරටම ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරලා ස්ටේටස් දාන්න ගියත් මොන හරි ප්‍රශ්නයක් වගේ හිතෙනවා නම් ඔබට පුළුවන් fake profile එකක් පටන් අරගෙන Twitter හරි Facebook හරි practice කරන්න කොහොමද ඉංග්‍රීසි වලින් social media කරන ගනුදෙනු. photos captions දාන එක, ඒ වගේම status update කරන එක, එක දේවල් ලියන එක
නිවුස් අපි ෂෙයා කරන දේවල් වලට අපි කැප්ෂන්ස් දෙන හැටි ඒ දේවල් කොහොමද කරන්න කියලා අපි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. move to useful learnings අපි බලාපොරොත්තු වෙනවා useful learnings වැදගත් learnings ඇත්තම කිව්වොත් මේක ඉංග්‍රීසි භාෂාවේදී ඉංග්‍රීසි අපි ලිටරේචර් පැත්තෙන් කරනවා මේ දේ. නමුත් අපි ලිටරේචර් වලට එහා ගිහලා lecture ප්‍රේම වෙන්නේ නැතුව we expect to talk about the movies and listen to songs and recite poems. අපි චිත්‍රපටි බලන්න වෙන්න පුළුවන්, චිත්‍රපටයක් බලපු දෙයක් ගැන ලියන්න වෙන්න පුළුවන්, චිත්‍රපටියේ තියෙන description එක නැත්නම් narration එක ගැන කතා කරනවා වෙන්න පුළුවන්. ඊළඟට සින්දු අපි අහන්න යනවා, සින්දු අපි අහන සින්දුවේ අපි සින්දු අපි කියන්නේ lyrics බලලා ඉවරලා කොහොමද මේ සින්දුවේ තියෙන්නේ මොන වගේ අදහසක්ද තියෙන්නේ අපි ඒක ගැන කතා කරන්න පුළුවන්. poems ඉංග්‍රීසි භාෂාවේ ලස්සන poems තියෙනවා. අපි ඒවා ගැනත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන පොඩ්ඩක්. ඒක තමයි vocabulary මත නැත්නම් අලුත් වචන හදා ගන්න ඕනේ. ඒක නිසා මම දවසකට බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් අලුත් වචන 10ක් ඔබට දෙන්න. ඒ වගේම ඔබ මේ වචන ටික පාඩම් කරගෙන ඒකට තවත් වචන ටිකක් ඔබ ඒ අතරේ පාඩම් කරගන්න ඊළඟ සතියේදී අපි මේ පාඩම් කරපු වචන ටික අපිම ටෙස්ට් කරලා බලනවා අපිට ඒක මතක තියෙනවද අපිට ලියන්න පුළුවන්ද කියලා. අපි අපිට අවංක වෙලා අපි ටෙස්ට් ට්‍රයි කරනවා. කරන්නේ මේක තමයි බලාපොරොත්තුව. ඉතින් මම හිතන්නේ ලොකු කන්ටෙන්ට් එකක් නෙමෙයි. ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කෝස් එකක තියෙන තරමේ ලොකු කන්ටෙන්ට් එකක් නෙමෙයි. නමුත් සීමිත කාලයක් ඇතුළත බලාපොරොත්තු වෙනවා බේසික් ලෙවල් එකේ ඉන්න ඔබව යම් තැනකට ගේන්න through this content. So I think if you are following my instructions and you are expecting to, and you are dedicate and sacrifice everything towards enhance your knowledge on English and practicing these elements and change your behavior accordingly, so that definitely you will be able to speak, write and use English without any hesitation. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේක හොඳින් ප්‍රැක්ටිස් කරොත් මේ තියෙන දේවල් හරියට අනුගමනය කරොත් එදිනදා ඔබගේ චර්යාව වෙනස් කරගත්තොත් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන විදිහට ගැලපෙන විදිහට අනිවාර්යෙන් කිසිම සැකයක් නැහැ. මම හිතනවා ඩෙෆිනිට්ලි ඔබට ඉංග්‍රීසි ඊසි වෙන්න ඕන. ඒක එහෙම්ම තමයි. මොකද මම හිටියේ බේසික් ලෙවල් එකේ, බේසික් වලට පහළ ලෙවල් එකේ හිටියේ. මට මම හිතන්නේ 10 වසර වෙද්දිත් මගේ ඉංග්‍රීසි භාෂාවට තිබ්බ ලකුණු 25ක් හරි 30ක් හරි ලකුණු ගාණක්. නමුත් ඒක අද වෙද්දි වෘත්තීය කරගන්න ඒ වගේම මගේ බේසික් ඩිග්‍රී එක පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් කරගන්න ඒ වගේම ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් කෝසස් ෆලෝ කරන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම හදා ගන්න තරමට මම ආවේ. අන්න මම මේ කියන ඉස්සරහට ඔබත් එක්ක ෂෙයා කරගන්න යන දේවල් ටිකත් එක්ක තමයි. ඒ නිසා අපි මේ කෝස් කන්ටෙන්ට් එක කරගෙන යමු. අද ඉන්ට්‍රොඩක්ෂන් එක නිසා මම බලාපොරොත්තු වෙනවා යම් කිසි වෙලාවක් අරගෙන ඔබට මේ දේවල් පැහැදිලි කරන්න. මම හිතන්නේ පාඩුවක් වෙන එකක් නෑ මේ දේවල් කතා කරගෙන මේ ඉස්සරහට යන එක. හිස්ටරි කියන්නේ මොකක්ද? ඉතිහාසය. ඉතිහාසය කියන්නේ කාට හරි කියන්න පුළුවන් කලින් වගේම but it means, what do we mean by history? මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? කාට හරි අදහසක් තියෙනවද? in Sinhala or in English, whatever, in Tamil? අපි අතීතේ වෙන එකක් නේද? මට එක්කෙනෙක් කියනකො මුලින් ගෙවෙන සෑම තත්පරයක්ම ඉතිහාසයක් තමයි. yeah, each and every second we are spending it අපේ අතීතේ අපේ අතීතයේ දේවල් the things that we have passed in our past or something, our past time period. Yeah, that's great. Our අදහසක් මොකක්ද? මට මේකම කතාවල් කීපය ඇහෙන්නේ දැන් මම මේ අද පටන් ගන්න දවසේ නිසා මම එහෙම නම් කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක. ඔබට දෙනවා අවස්ථාව වොලන්ටියර්ලි කතා කරන්න. ඉස්සරහට මම නම් කියලා කතා කරද්දී ඔබට රෙස්පොන්ස් කරන්න වෙයි. දැනට වොලන්ටියර්ලි කියන්නකෝ තව කවුරු හරි මොකද ඉතිහාසය කියන්නේ? What do we mean by history? අතීතයේ දේවල් අඳුරගෙන වර්තමානය හදාගන්න සහ අනාගතය ප්ලෑන් කරගන්න. Yeah, that's a great idea. With some comprehensive idea, complex idea. We are
going to understand, or we are going to identify what we have done in our past, and we are going to plan our future accordingly. ඒක තමයි අදහස. හරි. අදහස් කීපයක් ආව ඉතිහාසයේ. දැන් මම ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. sometimes you may be surprised. ඇයි මම ඉංග්‍රීසි උගන්වන්න ගිහිල්ලා මේ එකපාරටම හිස්ටරි එකක් ගැන ඉතිහාසය කියන. මොකද මේක මේ අපි ඉන්න සමාජයේ මේ දේශපාලන විද්‍යාව වගේ සබ්ජෙක්ට්ස් වලට පවා නිකන් මොකටද කරන්න කියලා රටේ රාජ්‍ය නායකයෝ පවා ප්‍රශ්න කරන කාලෙක මේ ඉතිහාසය කණ්ඩද කියලා අතීතේ රාජ්‍ය නායකයෝ ප්‍රශ්න කරපු කාලෙක ඇයි අපි හිස්ටරි එක ගැන කතා කරන්නේ? මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඉංග්‍රීසි භාෂාවේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් කතා කරමු. මටත් යම් කිසි දෙයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ හිස්ටරි එක ගැන කියන්න. මොකද ඉංග්‍රීසි භාෂාව ලෝකෙ මෙච්චර ප්‍රචලිත වෙන්න ප්‍රධාන හේතුවක් උනේ මේ බ්‍රිටිෂ් රූලින් සිස්ටම් එකත් එක්ක. බ්‍රිටිෂ් රූලින් සිස්ටම් එක ලෝකේ රටවල් ගණනාවක් ඔවුන්ගේ කොලොනියල් රීජන් එක බවට පත් කරගෙන යටත් වීජයක් බවට පත් කරගෙන හිටපු නිසා ඔවුන් මේ හිටපු රටවල් වල ඔවුන්ගේ මදර් ටංග් එක ඔවුන්ගේ නේටිව් ලැන්ග්වේජ් එක වෙච්ච ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන ගත්තා. ඒ වගේ මේ රටවල් වල අපි දන්නවා අපේ රටත් කොලොනියල් රීජන් එකේ තිබුණු නිසා බ්‍රිතාන්‍ය කිරීටයට තිබිච්ච රටක් නිසා ඒ රටවල් වල නිලධාරීන් පුහුණු කරේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකකින්. ඒ රටවල් වල common practices administrative mechanism එක ක්‍රියාත්මක වුණේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට. කරන මේක තමයි මේ බ්‍රිටිෂ් රූලින් සිස්ටම් එකේ තිබිච්ච මේ අර කියන කැපිටිටිව් යාලගේ තිබිච්ච ආක්‍රමණකාරී රටාව තමයි හේතු වුණේ ඉංග්‍රීසි භාෂාව ලෝකෙ මෙච්චර ව්‍යාප්ත වෙන්න. අද වෙද්දි ලෝකේ විශාල පිරිසක් පාවිච්චි කරන ලැන්ග්වේජ් එකක්. ඒක නිසා මේකේ ඉතිහාසය ගැන අපි දල වශයෙන් කතා කරොත් මම ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හිස්ටරි එක විදිහට මේට අවුරුදු සාමාන්‍යයෙන් 1000කට පස්සේ කාලෙක තමයි ඉංග්‍රීසි භාෂාව ලෝකේ මේ විදිහට වේගෙන් පැතිරෙන ගත්තේ. නමුත් ඉංග්‍රීසි භාෂාවට පදනම් වෙච්ච භාෂාවක් තියෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ඉංග්‍රීසි භාෂාව හැදිලා තියෙන්නේ අනිත් භාෂාවක් විදිහට, කෝ ලැන්ග්වේජ් එකක් විදිහට නෙමෙයි. it's kind of the mixed of නැත්නම් එකතුවක් විදිහට නිෂ්ක්‍රණයක් විදිහට හීබ්‍රු, ග්‍රීක, රෝමානු කියන රෝමානු local languages සහ හීබ්‍රු, ග්‍රීක වගේ භාෂා කීපයක එකතුවක් නිසා මේ ඉංග්‍රීසි භාෂාව හැදිලා තිනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් හැදිච්ච තවත් භාෂාත් ගණනාවක් තිබෙනවා පසු කාලයේ. ඒ නිසා අපි මේ හිස්ටරි එක ඔළුවේ පොඩ්ඩක් තියාගෙන අපි ඉස්සරහට යමු. Why should we learn English? ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඕන? So if I ask from you, why do you need to learn English? ඇයි ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන? communicating Communicate, sannivedana කරන්න. තව writing reports and assignments, assignments ලියන්න, reports ලියන්න. පුද්ගලික අවශ්‍යතාව කියන්න පුළුවන් අපි කතා කරමු. රැකියා කටයුතු සඳහා Yeah. Sorry? කරතුරු හුවමාරු කර ගැනීමට. Exchange information and කලින් කිව්වා වගේ තව රැකියාවේ කටයුතු for the professional needs වෙන්න පුළුවන්. තව because of international language. yeah, that's a very great point. එක අන්තර්ජාතික language එක international language එක නිසා අපි තමයි international ජාත්‍යන්තර වශයෙන් පාවිච්චි කරන common symbology system එක නිසා common communication methodology එක නිසා අපි හිතනවා අපි ඉංග්‍රීසි භාෂාව international language එකක් විදිහට හැදෑරිය යුතුයි කියලා. That's great. තව communicating and understanding for some people, sannivedana කරන්න, ඒ වගේම අවබෝධ කරගන්න අනිත් පුද්ගලයා අවබෝධ කරගන්න එකත් හරි. අපි ඉන්නවා මේ වෙද්දී 20ක් විතර ඉන්නවා සාමාන්‍යයෙන් කටහඬවල කීපය ඇහෙන්නේ. හරි කමක් නැහැ. මට පැහැදිලි ඔබ කියන්න උත්සාහ කරන දේ පැහැදිලි. So if we think about why should we learn English, basically we can see several purposes. අපිට මූලික වශයෙන් දකින්න පුළුවන් මූලික අවශ්‍යතා කීපයක් තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය. මේ අවශ්‍යතාවය තේරුම් ගත්තේ නැත්නම් sometimes we may feel in the future, even in this class,
even in your society, even in your job. Sometimes you may feel, oh, what? I'm worrying about the English. To learn English, so I can just manage with my own capacity. I can just manage with my native language. එහෙම හිතෙන්න පුළුවන්. මට පුළුවන් manage කරගන්න මගේ මේ තියෙන දැනුමත් එක්ක. හැබැයි මෙන්න මේ needs කීපයක් තියෙනවා. purposes කීපයක් තියෙනවා. ඔබට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වෙන. එකක් තමයි communication purposes. අපේ අහද්දී ඔබ කිව්වා වගේම සංනිවේදන අවශ්‍යතා. Tamanට ඕන දෙයක් කියන්න. තව කාට හරි උමාරු කරගන්න. විශේෂයෙන්ම අපේ රට ඇතුලේ භාෂාව පාවිච්චි කරන්නේ නැති, අපේ තියෙන අපේ මදර් ලැන්ග්වේජස් පාවිච්චි කරන්නේ නැති වෙනත් රටක කෙනෙක් එක්ක, වෙනත් සමාජයක කෙනෙක් එක්ක සමහරවිට අවසනාවකට දෝ අපිට දෙමළ භාෂාව බැරි නිසා යාපනයේ පැත්තට ගිහිල්ලා අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාව. මොකද යාපනයේ දෙමළ භාෂාව භාවිත කරන අපේ සහෝදර ජනතාවට සමහරවිට සිංහල බැරි නම්, අපිට දෙමළ බැරි නම් අපිට දෙගොල්ලන්ටම වෙනවා කොමන් ප්ලැට්ෆෝම් එකකට ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න. ඒ නිසා අර කමියුනිකේෂන් පර්පසස් වලට අපිට ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඔබට රැකියාව කරන කෙනෙක් නම් සමහර විට ඔබ බොස් කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉංග්‍රීසි වලින්. සමහර විට ක්ලයන්ට්ස් ටේල් එකක් ඉස්සරහා නැත්නම් කවුරු හරි මොන හරි උත්සවයකදී ඔබ තව මොන හරි এডুকেෂන් මොන හරි කෝස් එකක් ෆලෝ කරන කෙනෙක් නම් ඔබට එතනදී ප්‍රසන්ටේෂන් එකක් කරන්න වෙන්න පුළුවන්. Sometimes you have to ask questions from the instructor, mentorගෙන් ප්‍රශ්න අහන්න වෙන්න පුළුවන්. ඔයාලට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තව අපිට මොන හරි දෙයක් වෙන රටක තියෙන දෙයක් දැනගන්න, පත්‍රයක් කියවන්න, ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන චිත්‍රපටයක් බලන්න, ඒ වගේ මේ වගේ සංනිවේදන අවශ්‍යතාවලට අපිට ඉංග්‍රීසි වැදගත් වෙනවා. මේ এডুকেෂනල් පර්පසස් මම කිව්වාගේ අද වෙද්දි ලෝකයේ බොහොමයක් අධ්‍යාපන ක්‍රම, most of the education systems in many countries are only in English. බොහොමයක් රටවල අද වෙද්දී ඉංග්‍රීසි භාෂාවෙන් තමයි විතරයි බොහොමයක් කෝර්සස් තියෙන. විශේෂයෙන්ම ඔබට හීනයක් තියෙනවා නම් කවදා හරි ඔක්ස්ෆර්ඩ්, හාර්වර්ඩ්, යේල්, හරි නැත්නම් ටෝකියෝ හරි මොන හරි විශ්වවිද්‍යාලයක සමහර කෝර්සස් කරනවා නම්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය හරි ඇමරිකානු හරි විශ්වවිද්‍යාලයක නම් බොහෝ විට සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරමයි. ඒ නිසා ඒ වගේ හීනයක් තියෙනවා. ඒ වගේම ලංකාවේ දැන් බොහෝ විට බොහොමයක් කෝර්සස් දැන් තියෙන ඉංග්‍රීසි භාෂාව. ඒක නිසා සමහර පොඩි සර්ටිෆිකේට් කෝර්සස් පවා දැන් ඉංග්‍රීසි only level එකට අවිල්ලා තියෙන නිසා ඉස්සරහට නම් පුතේ අධ්‍යාපනය ලබන්න ඕන නම් ඉස්සර වගේ අර අපිට උගතුන් කියන මූඩ් එකට යන්න නම් ඉංග්‍රීසි නැතුව ටිකක් අමාරු තත්ත්වයක් අවිල්ලා තියෙන. ඒකට අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක beyond our control. අපි අර සිංහල භාෂාවෙන් මේ රටේ සිංහල භාෂාව ආරක්ෂා කරගන්න ඕන, මේ සියලු කෝර්සස් සිංහලට පරිවර්තනය කරන්න ඕන වගේ අපි උදාන වාක්‍ය කිව්වට, but unfortunately we are moving to the education model with only in English. ඒක නිසා ඒක අපිට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වේවි educational purposes. අධ්‍යාපනික අවශ්‍යතාවය. ඊට individual purposes. එමත් නම් පුද්ගලානුබද්ධ අවශ්‍යතා, පුද්ගල අවශ්‍යතා අපි තනි වශයෙන් අපිට තියෙන අවශ්‍යතා. දැන් අර ඔබ කිව්වා සමහර කිව්වා ප්‍රස්තාව කරගෙන යනදී ඉංග්‍රීසි අවශ්‍යයි. සමහර විට අපි හිතමු අපේ ජීවත් වෙන සමාජයේ බොහෝ විට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන් අයට යම් කිසි විශේෂ තැනක් තියෙනවා. ඒක අපි සමාජීය වශයෙන් කියන්න පුළුවන් the kind of an issue or something very primary thing, but unfortunately or fortunately we have to accept if you have capacity and you are fluent with English, therefore you will be able to get some special position in our society. ඒක සාමාන්‍ය තත්ත්වයක්. විශේෂම රස්සාවක් කරද්දීවත් ඔබට දන්නවා ඔබට ඉංග්‍රීසි භාෂාව පුළුවන් නම් සාමාන්‍යයෙන් ඉක්මනට ප්‍රොමෝෂන්ස් වලට යන්න ඉස්සරහට යන්න පුළුවන්. ඒක දැන් අපිට වෙනස් කරන්න බෑ. ඒක අපිට ඒ විදිහට හැදගස්සලා තියෙනවා. ඒ නිසා අපිට පුද්ගල අවශ්‍යතා තියෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. other purposes සමහරවිට මේ තුනටම පරිබාහිරව තියෙනවා සමහර purposes. විශේෂයෙන්ම අපි හිතමුකෝ දැන් විශේෂයෙන්ම අපි හිතමුකෝ කොහේ රටකට යන්න වුණා. ලෝකේ බොහෝ රටවල් වල ජීවත් වෙන්න සංචාරය කරන්න අමාරුයි without English. විශේෂයෙන්ම අපි දන්නවා යුරෝපියන් රීජන් එකේ සමහර රටවල් වල අපිට ඉංග්‍රීසි නැතුව ජීවත් වෙන්න බෑ. ඉංග්‍රීසි නැතුව සංචාරය කරන්නවත් බෑ. බොහොම අමාරු තත්ත්වයකටපත් වෙනවා. ඊළඟට සමහර ඩොකියුමන්ට්ස් තියෙනවා ලංකාවේ පොහ සමහර ඩොකියුමන්ට් ඉන්ස්ටිටියුෂන් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ සමහර ආයතන වල ඩොකියුමන්ට් සම්පූර්ණයෙන් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ඒවත් ෆිල් කරගන්න
අපිට වෙන අයගේ සහාය ගන්න වෙනවා. assignment එකක් කරගන්න, report එකක් ලියා ගන්න, presentation එකක් හදාගන්න. තාත් එක්ක හරි කතා කරන්න විදේශීය කෙනෙකුට මේ වගේ අද අපි කලින් කිව්ව එක නේ කමියුනිකේෂන් වල කිව්වා. ඒ වගේ මේ කලින් කියපු තුනටම පරිබාහිරව purposes තියෙන්න පුළුවන් ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ purposes වලට තමයි අපි මේ උත්සාහ කරන්නේ කොහොම හරි අපේ capacity එක improve කරගන්න. හරි. මම පුංචි activity එකක් දෙනවා. විනාඩි 2ක් තියෙන්නේ. ඔබ ගාව තියෙන mark sheet කොලයක හරි පොතක හරි අපි කියවනේ අපි හෝඩියෙන් පටන් ගන්න. ඒක නිසා මුලින්ම එක කොලයක ලියන්න ඉංග්‍රීසි alphabet එක ඉංග්‍රීසි හෝඩිය capital ලකුරෙන් ඒ වගේම විනාඩියක් ඇතුළත ලියන්න ඕන. තව විනාඩියක් අරගෙන simple English alphabet එක ලියන්න. විනාඩි දෙකකින් මේ දෙකම ඉවර වෙනවා. පටන් ගන්න. ලියලා ඉවර වුණා නම් finish කියලා කියන්න. නැත්නම් I have Finish. completed. Finish. Okay. Thank you, Ayesha. Done. Finish, sir. Okay, Lolita. Thank you. Finish. Akila. Yeah. Thank you, Akila. Tilanka. Thank you, Tilanka. Finish. 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 Adusani, thank you. Aruna, thank you. Samadara, thanks. Finish. Nadira, thank you. Samitri, have you completed? Yes, sir. Okay, great. So what about others? I think more than 1 minute has been passed. Finish. Dasindu, thank you. So what about others? Silochana, Sashini, Shashika, Rajika, Pavitra, Nadira Dilhani, Nadira. Finish. Thank you, Shashini. Nadira, I think you have completed now. Finish. Yeah. Yes, Then, sir. Finish. Rajika or Rajika? Rajika, Kunaratna or Rajika, Kunaratna? So, sorry. Finish. Oh, thank you, Tilochana. හරි මම හිතන්නේ දැන් ගොඩක් දෙනෙක් ඉවරයි. ටිකක් දැන් බලන්නකො මේ ඔයාලා ලියපු කොලේ දිහා බලන්න යන් සමහර වෙලාවට කැපිටල් ලකුණු මතක නැති වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සිම්පල් ලියද්දි වරදින්න පුළුවන්. කැපිටල් සිම්පල් මාරු වෙන්න පුළුවන්. ඒත් විනාඩි දෙකක් ඇතුළත ඔබ කම්ප්ලීට් කරගත්තා නම් if you could complete within 2 minutes in both capitals and simple alphabet in English, it may be a good level. මොකද අපිට කාලයක් තිස්සේ කොච්චර ඉංග්‍රීසි පාවිච්චි කරත් අපිට සමහරවිට ඉංග්‍රීසි කැපිටල් සිම්පල් දෙයක්දී යම් කිසි ගැටලු වෙන්න පුළුවන්. ඒක පොදු දෙයක්. නමුත් ඔබ මිනිත්තු දෙකක් ඇතුළත මේක කම්ප්ලීට් කරගත්තා නම් ඒක කියන්නේ ඒක හොඳ මට්ටමක තියෙනවා. දැන් එහෙනම් අපිට දැන් ඕඩිය මතකයි නේද දැන්? ඕඩිය මතකයි. එතකොට අපි දැන් හදන්නේ මම අපව ෂෙයා කරන්න මගේ presentation එක. අපි ඊළඟට යන්න හදන්නේ
ඉංග්‍රීසි භාෂාවේ බේසික්ම තැනකට. මොකක්ද? කොතෙන්ද අපි යන්න හදන්නේ? Somebody can tell me what we are heading to? Nouns. Nouns. නිකන් nouns කියනකොටත් නිකන් කම්මැලි ගතියක් එන්න පුළුවන්. මොකද ජීවිත කාලෙක nouns කොච්චර ඉගෙනගෙන තියෙනවද? හැබැයි අපි කොච්චර nouns ඉගෙන ගත්තත් බොහෝ තැන්වලදී අපි nouns නිසා we have to face various troubles and issues. සමහරවිට මේවා මේ මොන noun එක කොහොමද ලියන්නේ, මේක plural කරන්නේ කොහොමද, බහුවචන කරන්නේ කොහොමද? ඒ වගේ පුංචි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා අපි අපහු මේ course එක අපි මුලින් ඉඳන් කරන නිසා අපි දැන් alphabet එකෙන් පටන් ගත්ත නිසා අපි nouns කියන්නේ මොනවද කියලා අඳුනගෙන ඉමු. කමක් නැහැ නේද? කාටවත් ප්‍රශ්නයක් විරුද්ධත්වයක් නැහැ නේද? අපි nouns වලින් පටන් ගන්න එකට. Is there any objection? No issues. No objection. No. No objection. Yeah. Sounds good. Okay. Hari. Nouns. Kindly mute your microphone. Okay, thank you very much. Still I'm hearing some noise. Okay, great. I think you can see my slideshow. So, noun එක නාමපදයක් කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් නාමපදයක්. ඒකේ වචනේම තියෙනවා නමක්. නාමයක්, නාමකරණයක්. සිංහලෙන් ව්‍යාකරණ වලදී අපි කියනවා සිංහල ව්‍යාකරණ වලදී නාමකරණ, නාමපදයක්. Nouns කියන්නේ නාමපදයක්. If we consider about what are the nouns? What is noun? It can be a name, a place or a thing, or a mention object. It can be a name. Noun එකක් කියන්නේ නමක් වෙන්න පුළුවන්. තැනක් වෙන්න පුළුවන්. ඒ වගේම දෙයක් වෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට අපි කලින් කිව්වා වගේ අපිට ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී වැරදිච්ච තැන් ඇති. මම උගන්නක් දුන්නත් සමහර තැන්වල මට අකුරු මගහැරෙන්න පුළුවන්. සමහර ව්‍යාකරණ වර්ධින්න පුළුවන්. Sometimes I will miss some basic elements of the English grammar. ඒවා වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ තැන් අඳුනගෙන ආපහු හරි ගස්සන අවස්ථාවක් හම්බ වෙනවා නම් මම හිතන එක තමයි හොඳම දේ. ඒක නිසා මේ nouns කියන දේ තමයි ඉංග්‍රීසි වල බේසික් වෙන්නේ. තව තියෙනවා articles, ඒ වගේ අපි ඉස්සරහට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඊට අපි nouns වලින් පටන් ගමු. ඒක නිසා අපි try කරමු කොහොමද මෙතනින් පටන් ගන්න කියලා. ඒක නිසා දැන් පැහැදිලි. නාමපදයක් කියලා කියන්නේ නමක්, place එකක්. එහෙම නැත්නම් දෙයක්. සරලවම අපි බලමු. නමක් නම් කමල් වෙන්න පුළුවන්. නුවන් වෙන්න පුළුවන්. It might be Savindi or George, the kind of name. So basically we mentioned that as a meaning of the nouns, it can be a name, a place or a thing. Namak, tanak, deyak. Means අපි නම් කියන එකට අපි කමල්, නුවන්, සවින්දි, ජෝර්ජ් අපි උදාහරණ කිව්වා. තැනක් නම් කොළඹ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව, රටක නමක්, ඉන්දියාව, කැන්ඩි මේ වගේ තැනක නමක් වෙන්න පුළුවන්. දෙයක්, ඔබ්ජෙක්ට් එකක්. යම් කිසි දෙයක්. chair, පුටුව, table, මේසය, laptop. අපේ laptop පරිගණකය. phone, දුරකථනය. අපිට මේ වගේ දේවල් හම්බෙන්න පුළුවන්. ඒක නිසා දැන් note එකේ ලියා ගන්න nouns කියලා මාතෘකාවක් ලියලා noun එකේ meaning එක මේ තියෙන විදිහට ලියා ගන්න. It can be a name, a place or a thing. හරි නේද? තේරුණා නේද මම කියපු දේ? අපි චුට්ටක් note එකක් තියාගෙන යමු. title එක nouns කියලා දාගෙන noun එකේ meaning එක කොහොම සරලව වාක්‍යයකින් මේ වචනකින් ලියා ගන්න. මේක බලලා ඉවරලා එක සැරයක් බලලා ඔළුවට අරගෙන තනියමම ඔබට මතකෙන් ලියන්න පුළුවන් නම් note එක. ඒ වගේම ඔයාලට add කරන්න දේවල් තියෙනවා නම් that might be great. ඒ වගේම අපි මේ කතා කරද්දී මොනවා හරි අලුත් වචනයක් ආවොත් මොනවා හරි it might be a new word to you. Sometimes I may learn some new words from you. ඒක නිසා ඒ වගේ අපි දෙගොල්ලන්ටම අලුත් දේවල් තියෙනවා. මොනවා හරි මම කියද්දී අලුත් වචනයක් ආවොත් ඒ වචනේ තේරුමත් එක්ක note එක ලියා ගන්න පොතේ ඔය යට රූලේ හරි උඩ රූලේ හරි ඔය ඉඳ තියෙන තැනක සිංහල තේරුමත් එක්කම ලියා ගන්න. මොකද මේ වචන අපිට සෑහෙන වැදගත් වෙනවා.
nouns title එක, it can be a name, a place or thing. දැන් මේ මම දීලා තියෙන උදාහරණ මම දීපු දේවල්නේ, මම දීපු examples තියෙන. දැන් මෙතනදී ඔයා උදාහරණ ලියන්න ඔයාලගේ උදාහරණ. මම දීපු මේ කමල් නුවන් සවිඳ වෙනකොට ඔයාලා කැමති නමක් ලියා ගන්න. තමන්ගේ යාළු මිත්‍රයන්ගේ නම් දෙන්න පුළුවන්. කැමති දෙයක්. මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ මේ noun එක කියන එක මතක තියාගන්න විතරයි. ඊළඟට place එකක්, ඔයාලට කැමති place එකක් ලියන්න. objects, things, ඔයාලට කැමති ඒවා කීපයක් ලියන්න. ලියලා ඉවරලා චුට්ටක් කියන්න ඉවර කළා කියලා. finish. okay. ඉක්මනින් කරලා තියෙනවා. ඒක නිසා අපි noun කියන එක දැන් අපිට පැහැදිලි. නාම පදේ සරලව මොකද්ද කියන එක අපිට පැහැදිලි. හරි. අපි මම ඊළඟ slide එකට යන්නද? Shall I move to the next slide? Yes, sir. Okay. Okay. හරි. අපි මුලින් noun එකක් මොකක්ද කියන්නේ මොකද්ද කියලා අඳුනගත්තා. What is a noun? noun එකක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. අපි සරලව කිව්වොත් noun එක the name, a place, a thing. දැන් noun එක කියන එක අපි හරි. අපි බැලුවට පස්සේ nouns, types of noun අපිට හම්බෙන්න පුළුවන් විවිධ වර්ගයේ නාම පද. සිංහලෙන් ගත්තත් අපිට තියෙනවා අපි බල්ලා, බූරුව, පූසා, පොටුව, පොත, පෑන, ආච්චිසියා, ඕන්, අපි ඔය වගේ අපි සිංහලෙන් ගොඩක් දේවල් තියෙනවා. වගේම ඉංග්‍රීසි වලින් ගත්තත් බොහෝ දේවල් තියෙනවා. maybe table, as I said, share, country, Sri Lanka, candy, ship, boat, dog. මේ වගේ අපිට ගොඩක් දේවල් හම්බෙන්න පස්සේ මේ හම්බෙන හැම noun එකක්ම ප්‍රධාන වශයෙන් කොටස් හතරකට මේ හැම noun එකක්ම මේ කොටස් හතරෙන් එකකට වැටෙනවා. පළවෙනි වර්ගය තමයි common noun. එතන පොඩි වැරදීමක් තියෙනවා මේ dog නෙමෙයි මේක dog වෙන්න ඕන. TOG common noun එකක්. නැත්නම් පොදු නාමයක් විදියට අපි සමහර නාම පද අපි පොදු නාම පද විදියට හඳුන්වනවා. common nouns. අපි මේක සිංහල වචනට වඩා අපි ඉංග්‍රීසි වචනයෙන් මතක තියාගමු common noun. common nouns කියලා කියන්නේ dog, man, table. ඒ කියන්නේ අපි හරියටම කිව්වොත් එහෙම පොදුවේ එක කණ්ඩායමකට එක ප්‍රභේදයකට එක වර්ගයකට for a team, for a race, for a culture, for the set of things අපිට කියන්න පුළුවන් පොදුවේ common noun එකක් කියලා. මොකද දැන් අපි බල්ලෝ දැන් අපේ ගෙදර බල්ලගේ නම අපි කියමු ටොමි කියලා. but Tommy is a dog. ටොමි අපේ බල්ලට අපි දාපු නම ටොමි වුණාට ටොමි කියන්නේ බල්ලේ. මේ බල්ලා කියන සත්ත්ව කොට්ටාශය හඳුන්වන නම තමයි අපි කියනවා dog කියලා. අපි අල්ලපු ගෙදර අංකල් සෑම් නම් සෑම් කියන්නේ අපි දාපු නම වුණාට සෑම් කියන්නේ මිනිහෙක්. සෑම් is a man. ඒ නිසා අපි පොදුවේ පිරිසක් හඳුන්වන්න පාවිච්චි කරද්දී අපි කියනවා පිරිසක් හරි කණ්ඩායමක් හරි පොදු එකතුවක් හඳුන්වද්දී අපි පාවිච්චි කරනවා common nouns. ඊළඟ proper nouns. විශේෂයෙන්ම ස්ථානයක් හෝ යම්කිසි නිශ්චිතව හරියටම proper නිශ්චිතව යම් දෙයක් හඳුන්වන නාම පදයක්. කෙනෙක්ගේ නමක්. කියනවා මිසස් සංගක්කාර. සංගක්කාර මහත්මිය. මිසස් බැසිල් මහත්මිය. මැඩ්‍රිඩ් කියන නගරය. ප්‍රංශය. අපේ වගේ ස්ථිරව. දැන් ප්‍රංශය කියන්නේ ප්‍රංශ කියලා කියන්නේ අපි දන්නවා ප්‍රංශ කියන්නේ රට. රට හඳුන්වන විශේෂ නම තමයි France. අපි කියනවා France. ඒකට ඒක අපි proper noun එකක්. මැඩ්‍රිඩ් කියන නගරයක්. හැබැයි නගරය හඳුන්වන විශේෂ නම ඒකට තියෙන නම තමයි මැඩ්‍රිඩ් කියලා කියන්නේ. කාන්තාවක් ඉන්නවා. ඇයට අපි කියනවා woman කියලා කියනවා කාන්තාවක්. නමුත් ඇයගේ නම මිසස් සංගක්කාර නිසා ඇයට නිශ්චිතව හඳුන්වන නම අපි මිසස් සංගක්කාර කියන එක අපි proper noun එකක් විදිහට බාර ගන්නවා. ඒ නිසා අපි දැන් noun වර්ග දෙකක් හඳුනා ගන්නවා. ඒක තමයි common noun. මම කලින් කිව්වා පොදුවේ හැමෝටම කණ්ඩායමකට පාවිච්චි කරන නාම පදේ proper noun එකක් වෙද්දී ඒක නිශ්චිතව යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි රටකට යම්කිසි තැනකට යම්කිසි දෙයකට නිශ්චිතව හඳුන්වන්නට පාවිච්චි කරන එක අපි කියනවා proper noun එක. abstract nouns අපි මේක abstract noun ආදේශන නාම එහෙමත් නැත්නම් අපි කියනවා
විශේෂිතව හඳුන්වන නාම තමයි. ගුණනාම. sorry මට මොනවා හරි උත්තරයක් දෙන්න වුණා අප කියන්නේ. Abstract noun is ගුණනාම. sorry ගුණනාම noun. Abstract noun. I'm not clear මට හරියට පැහැදිලි නැහැ කියන එක. Abstract noun කියන්නේ ගුණනාම නේද? ඔව් ගුණනාම විදිහට හඳුන්වනවා. ගුණනාම අපි ආදේශන නාම කියලා හඳුන්වනවා. ගුණනාම කියලා හඳුන්වනවා. තව විදිහකට අපි කියනවා විශේෂණ නාම කියලා හඳුන්වනවා පැත්තකින්. ඒ විදිහට අපි සිංහල ව්‍යාකරණවලදී අපි ඒ විදිහට හඳුන්වනවා. එතකොට ඒ කිව්ව වගේම ගුණනාම එහෙම නැත්නම් ආදේශන විශේෂණ නාම කියද්දී මෙතනදී අදහස් කරන මොන හරි දෙයක විශේෂිතභාවයක්. especially quality එකක් මොන හරි තියෙන විශේෂ characteristic එකක් විශේෂිත දෙයක් හඳුන්වද්දී පාවිච්චි කරන නිසා මේ noun එක අපි විශේෂයෙන්ම abstract noun එකක් ආදේශන එහෙම නැත්නම් ගුණ නාමයක් එහෙම නැත්නම් අපි කියන විශේෂණ නාමයක් එහෙම විදියට අපි ස්පෙસિෆික් කියලා අපි ස්පෙસિෆයිඩ් මූඩ් එකකින් කියද්දි පාවිච්චි කරනවා මේක මොන විදිහේ නාම පදයක්ද කියලා. එතනදී අපිට beauty උදාහරණ දෙන්න charity courage fear joy beauty කියලා කියන්නේ ලස්සන. අර අපි කලින් කිව්වා වගේ මොන හරි විශේෂිත ලක්ෂණයක් ගුණයක් මොන හරි විශිෂ්ට කාරණයක් ආදේශ කරන ආකාරයෙන් පෙන්වන දෙයක් beauty ලස්සන. charity කියන්නේ charity කියන වචනේ මොකද හුරු වෙන්නේ නේද? පරිත්‍යාගය ඔව් පරිත්‍යාගය අපිට තව පරිත්‍යාගයක් කියන්න පුළුවන් අපිට තව මේක පැහැදිලි කරොත් අපි කියන පුණ්‍ය කටයුතු නැත්නම් පින්වත් එහෙමත් අපිට කියන්න පුළුවන් පරිත්‍යාගශීලී courage අපි කියන්නේ courage කිව්වොත් එහෙම අපි කියනවා මේ ධෛර්යවන්තභාවය නැත්නම් ධෛර්යය වීරය courage කියන එක හදන්න fear බය බිය කියන ඒකත් අපි කියන්නේ එක්තරා සමාජ කාට හරි තියෙන fear කියන එක හැඟීමක් වෙන්න පුළුවන් feeling it might be emotion හැබැයි අපි මෙතනදී අපි abstract noun ඇතුලේ fear කියන එක අපි පෙන්වන්න උත්සාහ කරනවා විශේෂ ගුණයක් සම්කිසි විශේෂ දෙයක් විදිහට අපි abstract nouns කියනකට කියනවා joy සතුට එහෙම නැත්නම් සොම්නස ඔන්න එතකොට මේ emotions වලට ආගහරි emotion එකක් ආගහරි විශේෂිත දෙයක් ආගහරි විශේෂිත හැඟීමක් අපිට කියන්න අවශ්‍ය නම් ඒකට අපි පාවිච්චි කරන nouns වලට අපි කියනවා abstract nouns collective nouns අපි collective nouns කියලා කියන්නේ සාමූහික නාම සමූහ නාම උදාහරණ විදිහට proud පිරිස group කණ්ඩායම team ඒත් අපි කියනවා කණ්ඩායම team එක gang කල්ලිය ඉතින් මෙන්න මේ හතර අපිට මේක ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරද්දී විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ මේක මේ මොන විදිහේ nouns ද තියෙන්නේ කියලා. හැබැයි මේක අපි අඳුරගෙන යන එක අපිට කොතනදී හරි වැදගත් වෙන නිසා note එකේ ඔබ ලියා ගන්න මේ types of noun. පුළුවන් නම් මේක note එක අපි ලියද්දි මේක වචනේ ලියන්න නැතුව types of noun කියලා ඊතල හතරක් ගහලා මේ types එකට දාලා මේකට උදාහරණයක් ටිකක් ලියාගෙන note එක complete කරගන්න. විනාඩියක් ටිකක් අරගෙන මට ඔබ complete කරාට පස්සේ complete කරා කියලා කියන්න. මතකයිද නැත්නම් මම ෂෙයා කරන්න ඕනද? කරා සර්. yes. common nouns, proper nouns, abstract nouns, collective nouns. තව ඔයාලට පුළුවන් මේ pad දෙකෙන් අමතරව if you can find something more comprehensive and more elaborative about these now types of nouns
it might be very useful for your further learning. මේ පැය දෙකට විතරක් සීමා වෙන්නේ නැතුව මේ කියලා දීපු දේවල් මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් තව තවත් අධ්‍යයනය කරන්න. මොකද ඉංග්‍රීසි ග්‍රැමර් ගැන කතා කරද්දී ඒක ඇමරිකාවේ ගත්තත් එංගලන්තේ ගත්තත් ලංකාවේ ගත්තත් උගරන විදි වෙනස්. සමහර ටයිප්ස් වෙනස් වෙනවා. උදාහරණ දෙන විදි වෙනස් වෙනවා. It might be varied. Therefore, we have to find something new by using your web. අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්, books පාවිච්චි කරන්න පුළුවන්, magazine ඒ වගේ දේවල් ඔබට තියෙනවා නම් ඔයාලා ඒවත් එක්ක අලුතෙන් level ගන්න මම හිතන්නේ දැන් ඉවරයි කට්ටියම නේද notes කියලා types of noun. මම next slide එකට යන්නද? Shall I move to the next slide? Okay, sir. Yeah. ඒ වගේම Okay, sir. හරි. අපි noun පාවිච්චි කරනවා විවිධ පුද්ගලයන්ගේ විවිධ කණ්ඩායම් වල gender එක. අපිට කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය පැහැදිලි කරන්නත්. They are using the nouns to emphasize, to identify, and to communicate the gender of the particular group. අපිට සමහර කණ්ඩායම් වල සමහර පුද්ගලයන්ගේ සත්තුන්ගේ විවිධ දේවල් අපිට ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගන්න පුළුවන් දේවල් වල අපි gender එක ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කරන්න අපි නාමපද පාවිච්චි කරනවා. ඒක කියනවා masculine. නැත්නම් පුරුෂ ලිංග පුරුෂ නාමයන් masculine nouns විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. men, boys, male animals. සමහර පිරිමි සත්තුන්ගේ නම් අපිට පාවිච්චි කරනවා. ඒ වගේම he අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු. ඒ වගේම පිරිමි අය කණ්ඩායමක් වෙන සතුන් කණ්ඩායමක් ඉන්න තැනකදී අපි පිරිමි අය කණ්ඩායමක් ඉන්න තැනකදී නම් ඔවුන් කියන එක හඳුන්වන්නේ අපි එතනදී ඔවුන් කියන එක they කියන එක පුරුෂ ලිංග නාමයක් විදිහට අපිට අවස්ථානුකූලව සඳහන් කරන්න පුළුවන්. එතකොට masculine නැත්නම් පුරුෂ ලිංගයට සම්බන්ධ නාමපද අපිට හඳුන්වන්න පුළුවන්. nouns මෙතනදී අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට noun ඇතුලේ පුරුෂ ලිංග නාමපද තියෙනවා. ඒ වගේම මම ඊළඟට කියන්නේ feminine එහෙමත් නැත්නම් ස්ත්‍රී ලිංග නාමපද woman, girls, female animals සමහර සත්තුන්ගේ ගැහණු සතාට කියන නම් වගේම she ඇය කියන එක වගේම කාන්තාවන් පිරිසකටදී ඔවුන්ට they කියලා හඳුන්වද්දී අපිට ඔවුන් හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ස්ත්‍රී ලිංග නාමපද වලින්. ඒ වගේම neuter එහෙමත් නැත්නම් යම් කිසි දෙයක අපිට ලිංගය හඳුනා ගන්න බැරි නම් ඒ කියන්නේ පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද කියලා හඳුනා ගන්න බැරි නම් විශේෂයෙන්ම සමහර සත්තු ඉන්න අපිට හඳුනා ගන්න බැහැ. Exactly we can't identify පිරිමි සතෙක්ද ගෑනු සතෙක්ද කියලා. එහෙම තැනකදී අපි කියනවා මේක සිංහල භාෂාවෙන් අපි නපුංසක ලිංග කියලා කියනවා. නම් ඉංග්‍රීසියෙන් අපි neuter කියන මෝඩ් එකෙන් හඳුන්වනවා. so ඒ වගේම අපි බොහෝ වෙලාවට පොඩි දරුවන්ට අපිට අඳුර ගන්න පුළුවන් බැරි නම් ගැහණු දරුවෙක්ට පිරිමි දරුවෙක්ට කියලා අපි කියනවා ඒ අවස්ථාවේදීත් අපි it කියන නාමපදේ පාවිච්චි කරලා අපි ඒක ස්ත්‍රී හෝ පුරුෂ ලිංග නොවන නාමපදයක් විතර අඳුර ගන්න. ඒ නිසා මෙතනදී මට බේසිකලි කියන්න අවශ්‍ය වුණේ කෙනෙක්ගේ සතෙක්ගේ ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග භාවය අඳුන ගන්නත් ඒක කමියුනිකේට් කරනත් ඉංග්‍රීසි භාෂාවේදී අපි පාවිච්චි කරන්නේ noun එක කියන එක. ඒක නිසා gender කියන ටොපික් එක යටතේ මේ පොන්චි නෝට් එකක් ලියා ගන්න. ඒක වැදගත් වෙවි. noun ගැන නෝට් එක ලියද්දි සහ noun ගැන ඔබ පාඩම් කරද්දී. Okay, sir, done. Done. Thank you. Okay, sir. Yeah. Then I will move to the next slide. කාට හරි මොන හරි මග හැරෙනවා නම් මට ඕනම් අහන්න පුළුවන්. නැත්නම් හොඳම දේ තමයි මේක මතක තියාගන්න එක. බලලා මේ කියන කාරණේ මතක තියාගන්න. බොහොම සරල කොටස් අපි යන්නේ. ඉදිරියේ තමයි අපිට සමහර අමාරු කොටස් වලට එන්න වෙන්නේ. ඒක නිසා අපි මතකෙන් අපි මේ වැඩේ කරගෙන යමු. So අපිට මේ කුංචි
මම ගොඩක් කිව්වා noun කොටස මේ විදිහට කලින් ස්ලයිඩ් එකේදී ඔබ gender දක්වා noun ඉගෙන ගත්තට පස්සේ මම ඔබට කලිනුත් කිව්වා මේ මම බලාපොරොත්තු වෙනවා දවසකට වචන කීපයක් දීලා ඉවර වෙලා ඒක vocabulary අලුත් වචන සමහරට මේවා ඔබට කුරු වචන වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේක ලියා ගන්න මේ vocabulary ටික ලියා ගන්න ඒක ලියාගෙන අපිට පුළුවන් ලබන සතියේදී මේක පොඩි dictations විතර ගන්න. dictations කියන දේ වර්තමාන වෙද්දී සමහරට කියනවා ඒක කල්පනා ගියපු ක්‍රමයක් කියලා. නමුත් අලුත් වචන ඉගෙන ගන්න එක වැදගත් වෙන නිසා මම මේ වචන 10ක් ඔබට දීලා තියෙනවා vocabulary විදියට. ඒක ලියා ගන්න. මොකද ලියාගෙන පාඩම් තියා ගන්න. සමහරට අපි ලබන සතියේ lesson එක පටන් ගනිද්දී මේ vocabulary ගන්න පුළුවන්. ඒක නිසා වචන පැහැදිලිද මම කියවන්නම් එකින් එක. පළවෙනි එක attractive 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 කියන ආකර්ෂණීය කියන වචනය. second one generous 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 त्यागशीली. third one trust 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 विश्वास्य. fourth one look after LOOK and after AFTER look after රැක බලා ගන්නවා කියන එක. fifth one wish 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 සුබ පතනවා එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරනවා කියන වචනය. then sixth one give away එහෙම නැත්නම් අතහරිනවා පැත්තකට දමනවා කියන අදහස. එන්නේ GIVE give away AWAY. seventh one sensitivity 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 සංවේදීතාවය. eighth one overall කියන සමස්තය OVERALL overall. ninth one focus 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 ඉලක්කය අවධානය කියලා කියනවා. the final one tremendous 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 විශිෂ්ට. ඉතින් මේක අද පළවෙනි දවසේ සාමාන්‍ය vocabulary එකට වචන කීපයක් තුන්නේ. කැමති නම් අපි මේක හැම සතියකම ප්‍රැක්ටිස් එකක් විදිහට ගිහිල්ලා අලුත් වචන අපි ඉගෙන ගමු. ඒ වගේම ඔයාලත් අලුත් වචන එකතු කරගෙන පුළුවන් නම් පුංචි පොතක් විදිහට නැත්නම් Excel sheet එකක් විදිහට කැමති විදිහට අලුත් වචන එකතුවක් පියාගන්න. මොකද වචන එකතුව පියාගන්න වගේ මේක පාඩම් කරන්න ඔබට වැදගත් වේවි. කොත් ඉස්සරහට අපි sentences ලියද්දී අපි paragraphs articles essays ලියද්දී මේ වචන වැදගත් වෙනවා. එදාට අපිට මේවා හොය ලියන්න dictionaries වලින් හොයන්න online search කර ලියන්න එතකොට අමාරුයි වැඩේ. නිසා අපි දැන් උත්සාහ කරමු මුලින් ඉඳන්ම මේ අලුත් වචන ප්‍රැක්ටිස් කරගන්න. මේ වචන 10 පාඩම් කරගන්න අපි ලබන සතියේ පටන් ගනිමු. මතක් කරන්න මට dictations විදියට ගන්න. ඔබට තියෙන ඔබටම ගෙම මතකයේ පරීක්ෂා කරන්න ඒතර ටෙස්ට් කරන්න. අපි රයිට් කළා මේක. එතකොට ඔබට ප්‍රැක්ටිස් වෙයි අලුත් දේවල් ටික. කමක් නැහැ නේද මෙහෙම vocabulary දුන්නට? What do you think? ඒක හොඳයි සර්. Thank you for the response. හොඳ නැත්නම් හොඳ නැහැ කියලා කියන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. හැම බහුතරයේ මතයට ඉඩ දෙනවා. හොඳයි සර්. Yeah, It is good. thank you very much. හරි. මත අපරේකට ෂෙයා කරන එක නතර කරනවා. නතර කළා. හරි.
මම announce වල පොඩි කොටසක් කරේ මට අවශ්‍යයි දැන් මේ අපි කරන් යන mood එක හොඳ කියලා I just need to check our learning methods and our teaching pattern is effective or not. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් මම තෝරගත්තු කෙනෙක්ගෙන් දිලිනි දිල්ෂානි ජයසේකර. දිල්ෂානි මට කියන්න මයික් එක අන්මියුට් කරලා noun එකක් කියන්නේ මොකක්ද? So what is a noun in English or in Sinhala? You can use any language. I just need to know the meaning of noun. Dishani Jayasekara. Okay, sometimes there may be problem with the microphone. Come up there. වෙන කාටද කියන්න පුළුවන්? මම අප ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් කාටද? volunteer. A noun is a person, place, thing, utilize, or something. ලෝලිත මොන හරි කියන්න උත්සාහ කරා මම හිතන්නේ මගේ නතර කරා ලෝලිත. A noun is a place, Yeah. person, a thing, utilize, something. Yeah, great. Pretty comprehensive විදියට noun එකක් කියන්නේ මොකක්ද කියලා basic idea එක ගැන මම කියද්දි ඉතින් තවත් කොටස් එකතු කරලා කිව්වා thank you very much. දසින්දු unmute කරා. A name, a place, or a thing. Yeah, great. නමක් තැනක් ඕ දෙයකට අපිට කියන්න පුළුවන්. අපි හිතමුකෝ මෙහෙම යම් විදියකින් in English or in Sinhala noun කියලා જાතියක් තිබ්බේ නැත්තම් කොහොමද අපි වාක්‍ය ගොඩනගන්නේ? How do we build the sentence? How do we create sentences? එහෙම හිතුවොත් අපි හැමෝටම අයිඩියා එකක් එනවා nouns වල තියෙන වැදගත්කම කොච්චරද කියන එක. ඒක නිසා අපි first lesson එක විදියට තමම අද introduction එක කරලා පුංචි කොටසක තමයි බලාපොරොත්තු වෙන්නේ nouns ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒක නිසා ඔබට තේරෙනවා ඇති භාෂාවක nouns වල තියෙන වැදගත්කම. ඒ වගේම මම next week එකේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා nouns වලින් එහාට ගිහිල්ලා කොහොමද sorry singular plural ભેදය ඒ කියන්නේ ඒක වචන බහුව වචන ભેදය ගොඩනගන්නේ කොහොමද ඊළඟට nouns වලින් එහා පැත්තට ගිහිල්ලා countable uncountable noun කොහොමද ගණන් කළ හැකි ගණන් කළ නොහැකි නාමපද සම්බන්ධයෙන් කතා කළා. ඒක නිසා basically ලබන සතියේ මුල් පැය අපි පාවිච්චි කරන්නේ නාමපද කොටස ඉවර කරන්න. ඊට පස්සේ බොහොම ඉක්මනට අපි මාසයක් වගේ කාලයක් ඇතුළත I expect to complete all the basics grammar වල මූලිකාංග සේරම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මාසයක් වගේ ඇතුළත. එතකොට මේ මාසෙ වගේ ඇතුළත කාලේදී අපි basics grammars වලට complete කරාට පස්සේ අපිට පුළුවන් ඊළඟ level එකට යන්න. ඒක නිසා මේක ටිකක් අපි මම පොඩ්ඩක් try කරනවා මමත් online teaching වලට අලුත් සහ සමහරට ඔයගොල්ලෝ online lessons වලට අලුත් අය නිසා උත්තර දෙද්දී අපි කතා බහ කරද්දී සමහර වෙලාවට තාක්ෂණික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. there may be various types of problems and there may be sure of course 100% sure there may be some issues with this platform. සමහරට සම්බන්ධ වෙද්දී අමාරුකම් තියෙන පුළුවන්. කොහොම වුණත් අපි මේ වැඩේ කතා බහ කරගෙන යමු. ඒක නිසා මූලික වශයෙන් අද nouns වල මම බලාපොරොත්තු වෙච්ච මූලික කොටස් කීපය මේ විදිහට ඉවර කරන්න කලින් මම පුංචි homework එකක් දෙන්නම් ඔයගලන්ට. ලියා ගන්න පුළුවන්ද? Okay, sir. Okay, ලියන්න homework එක මේ විදිහට. After you
completing, after you completing the identification, ID, ENTIFICATION, identification. මොනවාරි වචනයක් ඔයාලට අකුරු හැම අමාරුකමක් තියෙනවා නම් ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්, නැත්නම් මගෙන් අහන්න. After you completing the identification of nouns, please complete the answers for following questions. One, write down names of female, male, male animal, an object, within your village or nearby. ඔබ ඉන්න ගමේ හරි ඔබ ආසන්නේ මෙන්න මේ කියපු නාමපද වලට උදාහරණ කීපයක් ලියන්න. Second one, what is the use of a noun? What is the use of noun? මොකක්ද noun එකක අවශ්‍යතාවය? ඒක ඔයාට දැනෙන විදියට. What is the use of noun? ඒක තමයි දෙවෙනි ප්‍රශ්නය. Third one, write down examples for 4 types of noun. මම අර කලින් කියපු types of noun කියන lesson එක ඇතුලේ ඒ කියපු nouns type 4ට අදාළව write down examples for 4 types of noun. එක type එකකට example පහ ගානේ වගේ ලියන්න. මේ ප්‍රශ්න තුනට උත්තර ලියලා you can even send me a mail ලියලා ෆොටෝ එකක් ගහලා ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරගෙන හරි ඔබ ලියපු එකේ උත්තරේ අරගෙන ඊමේල් කරන්න, නැත්නම් Facebook Sir, can you repeat instruction of
प्रश्न bila membalap Not clear, sir. Hello, can you hear me? Hello. Yes. 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 Technical level with Yes. internet connection. Suddenly, there was a power failure, and unfortunately, so I have to reconnect. I think now it's okay. ප්‍රශ්න තුන පැහැදිලිද? Yes. Yes. හරි. ඒක නිසා මට බේසික්ලි අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න තුනට උත්තර වගේම ඔයාලට මම කිව්වා මේ ප්‍රශ්න වලට ප්‍රශ්නත් එක්කම උත්තර ලියලා you can take a photo and send through the email or to our Facebook page and through Online Academy Facebook page. Therefore, I will be able to check whether it works or not. Therefore, we can continue with the assessment mechanism for the future lessons. ඒක නිසා මේක බොහොම බේසික් ප්‍රශ්න තුනක් පුළුවන් ඉක්මනට ලබන සති ක්ලාස් පටන් ගන්න කලින් උත්තර ලියලා එවන්න. එතකොට පහසු වෙවි අපිට වැඩේ කරගෙන යන්න. ඒ වගේම තව පුංචි දෙයක් තියෙනවා මම ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක. ඔයාලට පේනවද ස්ක්‍රීන් එක? Can you see the screen? Yes. Yeah. Yes, sir. මොකද්ද මේ උඩින් තියෙන්නේ? 99 days rule. දන්නවද කවුරු හරි does anybody know what is 99 days rule? කවුරු හරි දන්නවද මේක? Anybody? Does anybody know what is the 99 days rule? හරි. No. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ කිසිදු අදහසක් නැති බවයි. හරි. සාමාන්‍යයෙන් psychological researchers ලා එහෙමත් නැත්නම් මනෝවිද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂකයෝ සහ ලෝකයේ academic research කරපු අය හඳුනගෙන තියෙනවා ඕනම කෙනෙක් අතරින් මිනිස්සු අතරින් අති බහුතරයක් ඕනම කෙනෙක් කියන්න බෑ. සමහරවිට මේක apply වෙන්න පුළුවන්. මිනිස්සු අතරින් බහුතරයක් majority එකට යම් කුරුද්දක් මොනවා හරි behavior එකක් දවස් 99ක් තිස්සේ එක දිගට practice කරොත් it will become a common
routine, common practice, common habit කියලා concept එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු දවස් 99ක් තිස්සේ මොනවා හරි දෙයක් එක දිගට practice කරොත් ඒක අපේ පුරුද්දක් බවට පත් වෙනවලු. ඒ කියන්නේ අපි හිතමුකෝ කවුරු හරි ડોක්ටර් කෙනෙක් කවුරු හරි කෙනෙක් අපිට කියනවා උදේට නැගිටපු ගමන් පිරිසුදු වතුර වීදුරුවක් බොන එක හොඳයි කියලා. අපිට කවුරු හරි කියනවා. අපි ඒක පටන් ගන්නවා ආයේ දවසක් කරනවා දවසක් අතෑරෙනවා. එහෙම ගිහින් ඉතින් අපිට ඔක sometimes surely we will miss that. ඒත් එහෙම නැතුව අපි දවස් 99ක් තිස්සේ පුරුද්දක් විදියට හැමදාම උදේ නැගිටපු ගමන් අනිවාර්යෙන් හැම දෙයකම කලින් පිරිසුදු වතුර වීදුරුවක් බීලා නම් පටන් ගන්න. Surely after the 99 days in 100 අපි 100 වෙනි දවස the number of days become 100, therefore it may be converted into the habit. එමත් නැත්නම් මේක ලේසියෙන්ම අපේ පුරුද්දක් අපේ behavior එකක් බවට පත් වෙනවා කියලා මනෝවිද්‍යාව සම්බන්ධ රිසර්ච් කරන අය තියෙනවා විශ්වාසයක් සහ එහෙම concept එකක් තියෙන එකක් තියෙනවා. එතකොට මේක 99 days rule කියලා හඳුන්වනවා. එතකොට අපිට වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නව නම් මේ අපි මේ ක්ලාස් එකේ වැඩ කරගෙන ඉස්සරහට යනවා නම් අපිට සිද්ධ වෙනවා වෙන මේ වගේ දේවල් ටිකක් අද ඉඳන් පටන් ගන්න. ඒක නිසා අපිට පොන්චි එකඟතාවයක් හදාගන්න වෙනවා අපි මෙන්න මේ දේවල් අද ඉඳන් කරනවා කියලා. First one, find new words. මම දැන් අද 10ක් දුන්න වචන. ඒ වගේම ඔයාලට තව වචන හොයාගන්න වෙනවා. ඩික්ෂනරි යූස් කරන්න පුළුවන්. වෙන වෙන කියවන දේවල් තියෙන අලුත් වචන, පොත් කියවද්දී අහුවෙන වචන අරගෙන ඒවල meaning එක හොයාගෙන ලියලා තියාගන්න. Find new words. මේක practice කරන්න වෙනවා අදින්න. අනිත් එක listen to English FM channel. ලංකාවේ FM channel එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙන රටක ඉංග්‍රීසි භාෂාවෙන් යන FM channel එකක් අහන්න පටන් ගන්න. නිකන් අපිට සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, තේරෙන්න පුළුවන් කියන දේවල් අපැහැදිලි වෙන්න පුළුවන්. මොකද ඉක්මනින් කියන නිසා but you have to listen. You have to start to listen to a English FM channel since today. ඒකත් එක දෙයක් තමයි. ඒක පුරුද්දක් කරගන්න ඕන දෙයක්. ඊළඟට watch English news. මේක අපිට ඉස්කෝලේ කාලේ නම් කියනවා අපි ඒ දවස්වල try කරනවා තේරෙන්නේ නැති වුණාම අතහැරලා දානවා. කමක් නැහැ. තේරෙන්නේ නැති වුණාට කමක් නැහැ. try කරන්න even headlines. watch English news even headlines. එක practice එකක් තියෙනවා. ඊළඟට surf for English news website. ඔබ දැනට කරන්නේ gossip website අද සිංහල websites වල නම් සාමාන්‍යයෙන් phone එකකින් හරි computer එකකින් හරි බලන්නේ. පුරුද්දක් කරගන්න දවසකට අඩු ගන්න විනාඩි 5ක් 10ක්වත් ලංකාවේ හරි වෙන රටක හරි English news website එකක් බලන්න පුරුදු මම සාමාන්‍යයෙන් මගේ practice එක කිව්වොත් මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන Daily Mirror web එක මම බලනවා දිනපතා වගේම CNN සහ BBC මේ වෙබ් තුන මම දිනපතා පුරුද්දක් විදිහට බලනවා විතරම බලනවා ඒක නිසා ඒක දැන් මම දවස් 99කට වඩා practice කරලා තියෙන නිසා ඒක පුරුද්දක් වෙලා තියෙනවා උදේ නැගිට්ට පස්සේ අනිවාර්යෙන් Daily Mirror එක CNN එක සහ BBC එක ගොඩක් වෙලාවට බලන්න පුරුදු වෙලා තිබෙනවා. That is a good practice. ඊළඟට post status in English. මම කලිනුත් කිව්වා මේක පටන් ගන්නදී social media use කරනවා නම් ඔබට පුළුවන් පොඩ්ඩක් try කරලා බලන්න. ඒක එකක් හදාගෙන තියෙන එකෙන් හරි English වලින් මොන හරි දෙයක් ගැට ගහලා දාන්න. කවුරුත් ඔබට hina වෙන්නේ නැහැ. hina වුණොත් ප්‍රශ්නයක් කරගන්න එපා. Just try to focus on the posting status or captions and whatever in English in your social media platform එක Facebook වෙන්න පුළුවන් Twitter වෙන්න පුළුවන් Twitter වල නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා ලංකාව සහ වෙනකට වල English වැඩි Facebook වලට වඩා ඒ නිසා ඔබට පුළුවන් post කරන්න English වලින් ඊළඟ SMS in English ඔබගේ husband wife යාළුවට එළියට girlfriend boyfriend ඉස්කෝලේ යාළුවෙක් එළිය bossට මේ යවන SMS try කරන්න English වලින් යවන්න. ඒ වගේ මේවා නිකන් කැඩිච්ච English වලින් නැතුව හරි ඉංග්‍රීසියෙන් grammatically පොඩ්ඩක් පොඩි හරි උත්සාහයක් ගන්න. ඔබගේ SMS එක change කරන්න. ඒකත් ලොකු වෙනසක් කරයි. Greet and talk. අනිත් සුබ පතන්න. Good morning, good evening, good night, God bless you. May Lord Buddha bless you. May Triple J bless you. Have a nice time. Have a bright future. Happy anniversary, happy birthday. මේ වගේ පුංචි සුබ පැතුම් අපි පටන් ගන්න. ඒ වගේ කතා කරන්න පොඩි දේවල්.
පොඩ්ඩ සමහර වෙලාවට ඔබ දැන් අපි ලංකාවට වඩා යම් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඉන්දියන් කල්චර් එක ඇතුලේ ඉංග්‍රීසි භාෂාව වැඩියෙන් පාවිච්චි කරන වැඩි යං ජෙනරේෂන් එක ඇතුලේ වැඩි හිටියන් අතර උනත් ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් කියව පිළිඳරක් බලවත් දකින්න ඇති ගොඩක් වෙලාට අපිට හින්දි දෙබස් මැද්දේ ගොඩක් වෙලාට ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි වාක්‍ය පණ්ඩ ඇහෙනවා. ඒ කියන්නේ අපිට වඩා භාවිතාව එයාලගේ වැඩි. ඒ නිසා අපි greet and talk අපි පටන් ගමු සුබ පතන්න ඒ වගේම කතා කරන්න. ඒකත් යම් කිසි උනන්දුවක් වෙයි, තල්ලුවක් වෙයි. මේ දේවල් අපි දවස් 99ක් ඇතුළත ප්‍රැක්ටිස් කරමු. පුරුද්දක් විතර ගෙනියමු. අනිවාර්යෙන් ඊට පස්සේ මේක 30 වෙනි දවසේ ඉඳලා maybe become your habit or routine activity. Definitely. මම මේක ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා මම මේක try කරලා තියෙන නිසා දන්නවා අනිවාර්යෙන් ඒක හොඳ දෙයක්. විශේෂයෙන්ම අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් පැය දෙකක් තිස්සේ පැය පහක් තිස්සේ දවසක් තිස්සේ තේරුමක් නැහැ. අපි ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක, අපි ඉන්න කල්චර් එක, අපි ඉන්න platform එක, අපි ඉන්න track එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට සපෝට් එකක් දෙන්නේ නැත්තම් අපි ඉගෙන ගන්න এডুকেෂන් ඉන්ස්ටිටියුට් එක ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැත්තම් අපි වර්ක් කරන අපේ ප්‍රොෆෙෂන් එක කරන තැන ඉංග්‍රීසි භාවිතය නැත්තම් අපි ඉන්න ගෙදර අපිට ඉංග්‍රීසි භාවිතය නැත්තම් අපි අහන ගීතය අපි බලන ෆිල්ම් එක සිංහල සබ්ටයිටල් නම් දාන්න බලන්න අපි බලන කතාව බලන නිවුස් එක යවන මැසේජ් එක කතා කරන දේවල් ග්‍රීට් කරන විදිහ අපි ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැත්තම් සරලවම මේ ඉගෙන ගන්න දෙයින් වැඩක් නැහැ. එහෙනම් හොඳම දේ තමයි පන්ති ඇවිත් මේ ඔබේ ඩේටා ටිකත් පරිස්සම් කරගෙන එහෙම ඉන්න එක. එහෙනම් ඒක නිසා අපි මුලින් කතා කරපු ගෝල් එක මට ඉංග්‍රීසි පුළුවන් වෙනකල් until I feel whatever I can do with English කියන තැනට එනකන් එන්න නම් මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න නැතුව අමාරුයි. මම කියන දේ පැහැදිලිද? Do you clear? මේ කියන දේවල් ප්‍රැක්ටිස් කරන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? බැරිකමක් තියෙනවද? No. නෑ නේද? කාටවත් ප්‍රශ්නයක් නෑ නේද? මං හිතන්නේ මේ දේ ප්‍රැක්ටිස් කරන්න බැරි. නෑ නේද? No, sir. හරි. එතකොට මම කියන්නේ හරි. එහෙනම් මේක අද ඉඳන් පටන් ගමුද අපි? මේ අර අපි කලින් කියපු දෙක අද ඉඳන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගමුද? What do you think? Sure, sir. හරි. එහෙනම් මම අද දැන් මේ කියපු දේවල් ප්‍රැක්ටිස් කරනවාද කියලා මම සමහර වෙලාවට අහන්න පුළුවන්. ඉස්සරහට ක්ලාසස් වලදී ඉස්සරහට විවිධ ඇක්ටිවිටිස් අතරේ මම අහනවා මට දැනගන්න අවශ්‍යයි. මම සමහර විට ටෙස්ට් කරලා බලය ඔයාලා මේක ප්‍රැක්ටිස් කරනවද කියලා. සරලවම මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න නැතුව අපේ බිහේවියර් එක චේන්ජ් කරගන්න නැතුව we will be unable to practice and improve our English knowledge. Definitely ඒක සීරියස්ලියක් විශ්වාසයක් නිසා just we need to practice what we need and what we identified as a behavioral change. Otherwise we will be unable to achieve our goal. Therefore, if you want to achieve your goal, you have to work hard, learn hard, spend time effectively and efficiently, manage your times and manage your lessons, the other thing, capacities in a proper manner. මේ නිසා මේ විදිහට කියපු කාරණා ටිකක් චේන්ජ් කරගෙන අපි අද ඉන්ට්‍රොඩක්ෂන් එක කරේ බොහොම පොඩි ග්‍රැමර් කැලක් කරලා මේ ක්ලාස් එක කරගෙන යන විදිය ඔබට කිව්වා. අපි ඇසෙස්මන්ට් එකක් දුන්නොත් කොහොමද උත්තර ගෙන ගන්න විදිය ගැන කතා කරලා ඉගෙන පොඩි ප්‍රශ්න ටිකක් දීලා ඒක උත්තර ගෙන ගන්න බලාගෙන ඉන්නවා. එතකොට ලබන සතියේ අපි ග්‍රැමර් කරනවා. ඒ වගේම තව ඊට අමතරව දේවල් ටිකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා අපි තුනම්දමු. අද සාමාන්‍යයෙන් 20කට වැඩි පිරිසක් හිටියා. එතකොට මම හිතන්නේ කාට හරි තාක්ෂණික ප්‍රශ්නයක් හරි මොන හරි බැරි එකක් තිබ්බනම් ඊමේල් කරන්න, මැසේජ් කරන්න Facebook page එකට. එතකොට අපිට පුළුවන් කතා බහක් කරලා manage කරගන්න what are the things we need to fix before the next lecture. ඒ වගේම මොන හරි මේක සම්බන්ධයෙන් තියෙනවා නම් ඔයාලට චෝදනාවක් හරි යෝජනාවක් හරි ඒක වැඩක් නෑ හරි මොන හරි if you have any
doubt or any suggestion, any improvement idea or something else, you can send me an email or even a Facebook message to improve the our online class and attractively and interactively step by step until the our goal is achieved. අපිට මේ ගමන යන්න නම් අපිට ඒ ෆීඩ්බැක් වැඩගත් ඒ නිසා මම බලන් ඉන්නවා ඔයාලා මොනවද ඒ වගේ ෆීඩ්බැක් ඒ කියලා. ඒක නිසා අපි next week එකෙත් හම්බෙමු. මේ කියපු වෙලාවටම මොන හරි වෙලාව චේන්ජ් එකක් තිබ්බොත් දැනුම් දෙන්න. ඒක නිසා තව සම්බන්ධ වෙන්න ඉන්නව නම් තවම අවස්ථාවක් තියෙනවා මොකද අද first day එක නිසා. thank you හැමෝටම සම්බන්ධ වුණාට මොන හරි idea එකක් මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් now you have 1 or 2 minutes to tell anything, to mention or suggest anything. කාට හරි මොකුත් කියන්න තියෙනවද? අඩු ගානේ මේක වැඩක් තියෙනවද නැත්නම් වැඩක් නෑ වගේ නම් පැය දෙක එහෙමනම් ඒත් කියන්න උඩ අපිට නවත්තලා දාලා පාඩුවේ ඉන්න පුළුවන්. So this method is very valuable and clear. Thank you very much, sir. Yeah, thank you very much for the response, the feedback. Samit, thank you very much. වෙන අදහසක් මොකුත් කියනවද? Really appreciate for your great support. Yeah, thank you very much, Sashini. අපි පොඩ ඉස්සරහට යමු. එතකොට අපිට දැන් ඔබගේ feedbacks එහෙමත් ඉංග්‍රීසි වලින් දෙනවා. ඒක නිසා හොඳයි අපිට it can be seen as a positive mark to our procedures and our mechanism toward achieving our ultimate goal. So is there any idea? Thank you for your support, sir. Thank you. You're always welcome. Samadara. Great job, sir. Thank you very much, Madhushani. This is a good lesson, sir. Thank you. Thank you very much, Dasindu. Any other idea? කතා කරන්න නැති ගොළු වෙච්ච පිරිසකුත් තියෙනවා. කමක් නැහැ. ඉතින් අපි පොඩ කතා කරන්න ගමු. මොනවම හරි feedback එකක්, මොනවම හරි අදහසක්. මම කැමතියි දැනගන්න මොකද it may be very effective. ගොඩක් හොඳයි. Thank you very much. Rupani. Yeah, of course. Good work. Keep it up, sir. Thank you very much, Akila. Okay, I think now we are close to 8 p.m. So I think now we are going to wind up our lesson. As we mentioned, we will be able to meet in the next Saturday as the usual time. So you will receive the class link, I think, before the start of the next class. And I expect you will send your homeworks to our email or Facebook page. And also you will practice what I mentioned before the last slide under the 99 days rule. So definitely you will be able to catch your dreams and achieve your goals without any hesitation by following those instructions. So as I mentioned earlier, so don't waste this opportunity and don't waste this time. You have to manage very carefully. So we'll meet in the next week. And also I expect to upload this lesson to somewhere else. It might be YouTube or somewhere else, even in Google Drive. So if anybody need the lesson, recorded lesson, so please email me. So I will share the link of recorded lesson after uploading. I expect to upload in tomorrow morning or even tonight. So I think that's all. Thank you very much for your great cooperation. I think you're very collaborative and
actively participated. Most of them, most of the students actively participated for the lessons, and we exchange our ideas and our own visions, views, and our expectations. So I think it will be great if you can continue your practice to move with the class, and also, as I mentioned, thank you again and again. We will meet in the next week. Until then, have a nice time. Have a great weekend ahead, and also thank you very much again and again. Good night. Thank you again. Good night. Okay, if you Thank you, anything, sir. if you need to communicate anything, always my message, email. Thank you very much, sir. Good night. Thank you. Good night. Thank you, sir. Good night. Good night. Thank you, sir. Thank you, sir. Good night. Good night. Good night. Thank you, sir. Good night. Thank you. Good night.